හොඳයි දුවේ පුතේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදී විෂයට අදාළව දුවේ පුතේ අපි දුවල පුතාලත් එක්ක කතා කරමින් ඉන්නේ විශේෂයෙන්ම 12 වෙනි ශ්‍රේණිය 7 වෙනි ඒකකයේ දුවේ පුතේ 7 වෙනි ඒකකයේ පළවෙනි කොටසයි දුවේ පුතේ අපි සාර්ථකව කතා කරමින් ඉන්නේ දුවල පුතාලත් එක්ක පළවෙනි ඒකකයට 7 වෙනි කොටස 7 වෙනි පාඩමේ පළවෙනි ඒකකයේ පළවෙනි කොටසට අදාළව දුවේ පුතේ විශේෂයෙන්ම විසිතුරු මත්ස්‍ය වගාව ගැනයි දුවේ පුතේ කතා කරමින් ඉන්නේ මේ නුට අපි දුවල පුතාලත් එක්ක කතා කරලා ඉවරයි විසිතුරු මත්ස්‍ය අභිජනනය ඒ වගේම විසිතුරු මසුන් සඳහා විශේෂයෙන්ම ආහාර සකස් කරගන්න ආකාරය විසිතුරු විශේෂයෙන්ම මේ අලුත උපන් අලුත බිහි වෙන පැටවුන් සඳහා අපි විශේෂයෙන් කතා කරා පුතේ ජීවි ආහාරයක් සකස් කරගන්න ආකාරය එයි මේ මත්ස්‍ය පැටවුන් සඳහා අලුත උපන් මත්ස්‍ය පැටවුන් සඳහා ජීවි ආහාරයක් වැදගත් වෙන්නේ කියන එක ගැන දුවේ පුතේ කතා කරා. ඉතින් දුවේ පුතේ අද දවසේ අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන දුවල පුතාලත් එක්ක මේ 7 වෙනි එකකේ පළවෙනි කොටසටම අයත් දරුවනේ විශේෂයෙන්ම මේ මත්ස්‍ය රෝග කළමනාකරණය පිළිබඳව පුතේ කතා කරගන්න යන්නේ විශේෂයෙන්ම මේ මත්ස්‍ය රෝග කළමනාකරණය මත්ස්‍ය පැටවුන් සඳහා වැළඳෙන රෝග ඉතාමත්ම වැදගත් වෙනවා පුතේ අපිට මේ රෝග පාලනය කරගන්න වගේම නිරෝගී සතුන් පෙළක් සතුන් පවත්වා ගැනීම නිරෝගී විසිතුරු මසුන් අපි ටැංකි තුල නැත්නම් ඒ වගා ව්‍යුහ තුල පවත්වා ගැනීම සඳහා අතිශයින්ම වැදගත් වෙනවා දුවේ පුතේ මේ රෝග කළමනාකරණය විශේෂයෙන්ම මත්ස්‍ය රෝග කළමනාකරණය අපි දන්නවා මසුන් සඳහා පුතේ විවිධ රෝගාබාධ ඇති වෙනවා විශේෂයෙන්ම වෛරස් රෝග, දිලීර රෝග, බැක්ටීරියා රෝග, පරපෝෂිත ආසාදන වගේම විවිධ යාන්ත්‍රික හානි නිසා ටැංකි තුල ඒ වගේම වගා ව්‍යුහ තුලදී සතුන් හට සිදුවන විවිධ යාන්ත්‍රික හානි නිසා දුවේ පුතේ රෝග තත්ත්ව ඇති වෙන්න පුළුවන් යාන්ත්‍රිකව මේ විශේෂයෙන්ම බැක්ටීරියා දිලීර වෛරස් වලට අමතරව පරපෝෂිත යන් මගින් ඇති වෙන රෝග වලට අමතරව දුවේ පුතේ මේ යාන්ත්‍රික හානි නිසා යාන්ත්‍රික හානි සිදු වෙන්න පුළුවන් මේ වගා ව්‍යුහ තුලදී මත්ස්‍යයන් සඳහා. ඉතින් විශේෂයෙන්ම මේ රෝග සඳහා හේතු ඒ වගේම රෝග පාලනය කර ගැනීම සඳහා අනුගමනය කරන ක්‍රියාවලින් රෝග වලට පාත්‍ර වුණාට පස්සේ ඒ සඳහා ලබා දෙන ප්‍රතිකාර සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපි මෙතෙන්දී කතා කරන පුතේ අතිශයින්ම වැදගත් මත්ස්‍ය රෝග පිළිබඳව දුවේ පුතේ ප්‍රශ්න අහනවා විශේෂයෙන්ම අහන්න පුළුවන් මෙවරත් අහන්න පුළුවන් දුවල පුතාලගෙන් හැම අවුරුද්දකම වගේ මේ ඒකකයට අදාළව බහුවර්ණ ප්‍රශ්න ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ රචනා ප්‍රශ්න පුතේ ඔබට අහන ඒකකයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් ඒක නිසා විශේෂයෙන්ම දුවල පුතාලට ජෛව පද්ධති තාක්ෂණවේදී හදාරන දුවල පුතාලට අතිශයින් වැදගත් ඒකකයක් විදිහට මේ 7 වෙනි ඒකකේ හඳුන්වන්න පුළුවන් දුවේ පුතේ හරි අපි වැඩි කාලයක් ගන්න නැතුව ආරම්භ කරනවා පුතේ මේ කොටසට යනවා අපි බලන්න දුවේ පුතේ මේ මත්ස්‍ය රෝග කළමනාකරණය බලන්න මේ මත්ස්‍යයක් ඇඳලා බලන්න මවුත් ෆංගස් මුලින්ම තියෙනවා මේ මවුත් ෆංගස් කියලා දරුවනේ මේ මවුත් මුඛේ ෆංගස් දිලීර හට ගන්න පුළුවන් පුතේ ක්ලවුඩි අයිස් බලන්න දරුවනේ ඇස් වලට එන්න පුළුවන් පුතේ කාෆ් ෆොක්ස් කාෆ්ලස් නම් මේ ෆොක්ස් වෛරස් එන්න පුළුවන් පුතේ වෛරල් නෝ කිව් රයිට් ඒ වගේම ඇන්කවෝම් තියෙනවා දරුවනේ බලන්න මේ රෝග ගැන මේ සඳහන් වෙලා තියෙන්නේ රයිට් ග්‍රේසින් ඕවර් බොඩි රයිට් වයිට් ස්පොට් තියෙනවා පුතේ ආගියුලස් ෆිෂ් ලූස් ඒ වගේම ෆංගස් ඇති වෙලා තියෙනවා දරුවනේ මේ බලන්න හරි ඉම්ප්ලිමේට් ජිල්ස් මේ විශේෂයෙන් කරමල් සඳහා දරුවනේ මේ ඩ්‍රොප්සි බලන්න මේ ඩ්‍රොප්සි තත්ත්වයේ ඇති වෙලා තියෙනවා දරුවනේ හරි ලීච් හරි ඒ වගේම ඉන්ඩස්ට්‍රියල් වෝම්ස් රයිට් පින් වලට ඇති වෙලා තියෙනවා ෆින් රොට් එක පින් රොට් හරි බලන්න මේ මත්ස්‍ය රෝග ටික මේ බලන්න දරුවනේ මේ පොයින්ට් වෙනම අරන් තියෙනවා මේ බලන්න මේ මවුත් ෆංගස් ඇති වෙන්න පුළුවන් මුඛයි රයිට් බලන්න සමස්ත ඇති වෙන්න පුළුවන් රෝග තත්ත්ව ටික පෙන්වලා දීලා තියෙනවා දරුවනේ රයිට් අයිස් වල ඇස් වල ඇති වෙන්න පුළුවන් තත්ත්ව දරුවනේ රයිට් මේ බලන්න ෆොක්ස් අපි කියනවා මේ ෆිෂ් ෆොක්ස් වෛරස් එකක් පුතේ ඒක මත්ස්‍ය පැපොල කියලා අපි හඳුන්වනවා දරුවනේ මේ බලන්න මත්ස්‍ය පැපොල කියලා අපි හඳුන්වනවා හරි මේ බොඩි එකේ අපිට බලන්න කොස්ටියාග්‍රේ සීන් ඕවර් බොඩි එකේ ශරීරයේ ඇති වෙන්න පුළුවන් තත්ත්ව රයිට් වයිට් ස්පොට් මේ බලන්න වයිට් ස්පොට් ආගියුලස් ෆිෂ් ලූස් එක පුතේ ආගියුලස් හරි ෆංගස් ඇවිල්ලා තියෙනවා පුතේ මේ බලන්න ෆංගස් ඇවිල්ලා තියෙනවා මේ ෆංගස් ඇවිල්ලා තියෙනවා විශේෂයෙන්ම මවුත් ෆංගස් එකක් ඇති වෙලා තියෙනවා මුඛේ ඇති වෙලා තියෙනවා මවුත් ෆංගස් එකක්
ජිල් ෆ්ලූකස් මේ බලන්න ජිල්ස් වල මත්ස්‍යයාගේ ජිල්ස් කියන්නේ අපි දන්නවා සසනේ සඳහා වැදගත් වෙනවා ජිල්ස් නැත්තම් කරමල් නේද පුතේ. දැන් මේ අස්තික මත්ස්‍යයකින් නම් කරමල් මේ පිදානයකින් ආවරණය වෙලානේ තියෙන්නේ. අපි දන්නවා විශේෂයෙන්ම කාටලේජ් මසුන්ගේ ෂාක් වගේ මෝරා වගේ කාටලේජ් මසුන්ගේ අපි දන්නවා ජලක්ලෝම පැලුම් තුල තමයි පැලුම් තියෙනවා. ජලක්ලෝම පැලුම් තුල තමයි මේ ජලක්ලෝම නැත්තම් කරමල් පිහිටන්නේ. දැන් මේ අස්තික මසුන්ගේ නම් මේ පිදානයකින් ආවරණය වෙලා තියෙන්නේ. දැන් අපි දන්නවා කාටලේජ් මසුන්ගේ මෙන්න මේ ආකාරයේ ශරීරයේ ජලක්ලෝම පැලුම් තියෙනවා. මෙන්න මේ ආකාරයේ ජලක්ලෝම පැලුම් තියෙනවා. ඇතුලේ මෙන්න මේ පැලුම් ඇතුලේ තමයි බලපුවාම අපිට කරමල් දැක ගන්න පුළුවන් වෙන්නේ. නමුත් කාටලේජ් මසුන්ගේ තමයි ඒක දකින්න තියෙන අස්තික මත්ස්‍යයන්ගේ මෙහෙම අපි පිදානේ මේ ඇරලා බලනකොට මේ පිදානයක් මෙතන තියෙන මේ පිදානේ උස්සලා බලනකොට අපිට කරමල් සොසනේ සඳහා වැදගත් වෙන කරමල් දැක ගන්න පුළුවන්. ඉතින් මේ මත්ස්‍යයෙක් දරුවනේ මේ ඉන්නේ මත්ස්‍යයාගේ සඳහා ඇති වෙන්න පුළුවන් රෝග තත්ත්ව තියෙන පුතේ මේ ඇති වෙන්න පුළුවන් රෝග තත්ත්වයි තියෙන්නේ. හරි. මේ බලන්න මෙතන හරි වෙල්වට් එකක් කියලා තියෙනවා පුතේ. ගෝල්ඩ් ග්‍රී ස්පොට්ස් මේ බලන්න ස්පොට්ස් ඇවිල්ලා තියෙන්නේ. රයිට්. කොඩිනියම් මේ බලන්නද වන ඇතිවීම ඕපන් වන්ස් මේ බලන්න වන ඇතිවීම පෙන්ලා තියෙන දරුවනේ මේකේ මේ තුවාල ඇතිවීම ඊට පස්සේ මේ ෆින් වල ඇති වෙලා තියෙනවා නේද ෆින් වල ඇති වෙලා තියෙනවා රයිට් ෆින් රොට් එක මේ ෆින් රොට් වෙලා තියෙනවා මේ වරල් කුණු වීම පුතේ වරල් කුණු වීමේ රෝග තත්ත්වය බලන්න මේ සම්පූර්ණ ඇති වෙන පුළුවන් රෝග තත්ත්ව මේ මත්ස්‍යයාගේ ශරීරයක් එක්ක පෙන්눔 කරලා තියෙනවා දරුවනේ. ඒගොල්ලොන්ට මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න පුළුවන්. රූපේ සම්පූර්ණයෙන්ම පෙන්눔 කරලා තියෙනවා වගේ. ඉතින් අපි විශේෂයෙන්ම මෙන්න මේ ආකාරයට මත්ස්‍යයෙකුට ඇති වෙන්න පුළුවන් දුවේ පුතේ දිලීර රෝග, වෛරස් රෝග මෙතන පෙන්눔 කරලා තියෙනවා වගේ මේ බැක්ටීරියා රෝග, ඒ වගේම පරපෝෂිත ආසාදන ඇති වෙන්න පුළුවන් පුතේ වෙනත් හේතු නිසා යාන්ත්‍රිකව ඇති වෙන්න පුළුවන් පුතේ වෙනත් හේතු නිසා යාන්ත්‍රික තත්ත්ව යාන්ත්‍රික හේතුන් නිසා වෙනත් රෝග තත්ත්ව ඇති වෙන්න පුළුවන්. මේ කියන්නේ බැක්ටීරියා, වෛරස්, දිලීර සහ පරපෝෂිත ආසාදන වලට අමතරව ඉතින් දියේ පුතේ අපි බලාපොරොත්තු වෙනවා මේ දේවල් සම්පූර්ණ අවබෝධයක් ලබා දෙන දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරන්න මේ රෝග තත්ත්ව නැවත අපි සංසන්දනය කරමින් ඇති වෙන්න පුළුවන් රෝග මොනවද කියන එක සම්බන්ධයෙන් දුවල පුතාලත් එක්ක සාර්ථකව මේ කොටස අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා මත්ස්‍ය රෝග කියන කොටස විශේෂයෙන්ම මේ විසිතුරු මසුන්ට වැළඳෙන මත්ස්‍ය රෝග සම්බන්ධයෙන් අපිට ඉතාමත්ම වැදගත් වෙනවා පුතේ. සමස්තයක් විදිහට ගත්තාම මසුන් සඳහා ඇති වෙන රෝග ගැන අපි කතා කරනවා. බැක්ටීරියා රෝග, දිලීර රෝග, වෛරස් රෝග සහ ඒ වගේම පරපෝෂිත ආසාදන සහ ඊට අමතරව කොහොමද මේවාට අමතරව මත්ස්‍යයන් විවිධ හේතු නිසා ඇතිවන එයා ජීවත් වන පරිසරය තත්ත්වයේ පරිසරය නිසා ඇතිවන විවිධ හේතු නිසා මත්ස්‍යයාට මුහුණ පෑමට සිදුවන රෝගී තත්ත්වයන් ඒ වගේම ආතති තත්ත්වයන් පිළිබඳව විශේෂයෙන් කතා කරනවා දුවේ පුතේ. රෝග පාලනය සඳහා සිදු කළ යුතු දේවල් වගේම රෝග වළක්වා ගන්න සිදු කරන්න ඕන දේවල්, රෝග සඳහා ලබා දිය යුතු ඖෂධ සම්බන්ධව අපි බලාපොරොත්තු වෙනවා දුවල පුතාලත් එක්ක මේ කොටසත් එක්ක දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන දරුවනේ. වඩා පුළුල් අවබෝධයක් මේ මත්ස්‍ය රෝග සම්බන්ධයෙන් ලබා දෙන්න. මොකද අපි දන්නවා විශේෂයෙන්ම අපේ රටේ දියුණු කරන්න පුළුවන් ඉතාම හොඳ කර්මාන්තයක් විදිහට අපිට විශේෂයෙන්ම මේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තය හඳුන්වන්න පුළුවන් පුතේ. ලෝක වෙළඳ පොළ තුල දරුවනේ ඉතාම ඉහළ ඉල්ලුමක් තියෙන කර්මාන්තයක් විදිහට මේ මත්ස්‍ය අපනයනයේ විසිතුරු මත්ස්‍ය අපනයනයේ හඳුන්වන්න පුළුවන් පුතේ. ලෝක වෙළඳ පොළ ඉල්ලුමෙන් 3%කටත් වඩා අඩු සංඛ්‍යාවක් තමයි පුතේ අපි දායකත්වයේ ලබා දෙන්නේ. එහෙනම් මේ සඳහා ලොකු විභවයක් තියෙනවා ලංකාව තුළ මේ කර්මාන්තය දියුණු කරන්න. ලංකාවට ආවේනික මත්ස්‍ය විශේෂ ඉන්නවා, විසිතුරු මත්ස්‍ය විශේෂ වගේම දරුවනේ විදේශවලින් ලංකාවට හඳුන්ලා දුන්න මත්ස්‍ය විශේෂ ඉන්නවා, විසිතුරු මත්ස්‍ය විශේෂ. විශේෂයෙන්ම ප්‍රෙෂෝට, මැරීන් මෝට සහ බ්‍රැකිෂෝට විදිහට අපි දැන් මේ මත්ස්‍යයන් වගා කරන්න පුළුවන් දරුවනේ. ප්‍රධාන වශයෙන්ම මේ ප්‍රෙෂෝට මාළු සඳහා ප්‍රෙෂෝට මත්ස්‍යයන් සඳහා විසිතුරු මත්ස්‍යයන් සඳහා ඉහළ ඉල්ලුමක් ඉතාමත්ම ඉහළ ඉල්ලුමක් තියෙන දරුවනේ මේ ලයිව් ෆිෂ් එක්ස්පෝර්ට් කරනවා, අපනයනය කරනවා අපේ රටේ. විශේෂයෙන් මැරීන් වලට මුහුදු කිමිදිලා දරුවනේ මේ කිමිදිලා ඔබ දැකලා ඇති මේ මත්ස්‍ය කර්මාන්තයේ නියැලෙන අය මේ ලයිව් ෆිෂ් කැච් කරගන්නවා. කිමිදිම් කරුවන් ඉන්නවා දරුවනේ කිමිදිලා මේ ලයිව් ෆිෂ් කැච් කරගෙන ඒවා එක්ස්පෝර්ට් කරන ආයතන වලට සප්ලයි කරනවා, අපනයනය කරන සමාගම් සඳහා සප්ලයි කරනවා දරුවනේ. ඉතාමත්ම අලංකාර අපේ මුහුදු තීරයේ අල්ලගන්න පුළුවන් විසිතුරු මත්ස්‍යයන් ඉන්නවා දරුවනේ.
ඒ වගේම ඒවා කැච් කරන කට්ටිය ඉන්නවා කිමිදුම්කරුවන් ඒවා කැච් කරලා ඒවා අපනයනය කරන ආයතන වලට සමාගම් වලට අලෙවි කරනවා සැපයුම්කරුවන් ඒ වගේම දේශීයව වගා කරනවා දරුවනේ මිරිදිය තුල වගා කරනවා විශේෂයෙන්ම ප්‍රෙෂ්ෂුවට මාළු අපි දන්නවා මිරිදිය මත්ස්‍යයෙන් විසිතුරු මත්ස්‍යයෙන් දුවේ පුතේ අපේ රටට ආවේනික වගේම ලෝකේ වෙනත් කිසිදු රටක දැක්කන්න නැති අපිට ආවේනික වෙච්ච එන්ඩමික් ෆිෂ්ලා ඉන්නවා පුතේ ඒ වගේම අපි දන්නවා මල් පොලුට්ට හල් මල් දණ්ඩියා බන්දුල පෙතියා අපිට ඒගොල්ලන්ට උදාහරණ කියන්න පුළුවන් පුතේ ඒ වගේම අපේ රටට අපිට හඳුන්ලා දුන්න විශේෂයෙන්ම දරුවනේ වෙනත් රටවලින් ගෝල් ෆිෂ්ලා නේද දරුවනේ කාප් විශේෂ ටෙට්‍රා බාබ්ස් ඉතින් අපි මේ විදිහට ඒන්ජල් ෆිෂ් ඉතින් විවිධ බිත්තර දමන මසුන් වගේම පැටවුන් බිහි කරන විසිතුරු මසුන් අපිට අපි ඒ ගැන කතා කරලා උදාහරණත් එක්කම දුවල පුතාලත් එක්ක කලින් පාඩම් වලදී සාර්ථකව කතා කරලා තියෙනවා දුවේ පුතේ. එහෙනම් අපි අද දවසේ බලමු මේගොල්ලන්ට ඇති වෙන්න පුළුවන් රෝග තත්ත්ව මොනවද? මොන වගේ රෝගද මේගොල්ලන්ට වැළඳෙන්නේ? ඒ රෝග වළක්වා ගැනීම සඳහා කටයුතු කරන්නේ කොහොමද? ඒ රෝග සඳහා ලබා දෙන ප්‍රතිකාර මොනවද කියන එක සම්බන්ධයෙන් දුවේ පුතේ අපි කතා කරලා බලමු. මේ මුල් ස්ලයිඩ් එකෙන් අපි පෙන්නලා තියෙන දරුවෝ නෙමෙයි මත්ස්‍ය රෝග වැළඳිච්ච මත්ස්‍යයේ ශාරීරික ස්වරූපයෙන් වෙන ෆංගස් ආපුවාම තියෙන විදිය. ඒ වගේම ෆින් රොට් එකක් ආපුවාම කොහොමද ඒගොල්ලන්ගේ තත්ත්වය මේ වෙලා තියෙන සිද්ධි වගේම තුවාල ඇතිවීම වන ඇතිවීම ඒ වගේම මත්ස්‍ය පැපොල ඒ වගේම වයිට් ස්පොට් ගැන අපි කතා කරා දරුවනේ හරි ගෝල්ඩ් ග්‍රේ ස්පොට් එකක් තියෙනවා මෙතන නේද හරි ඒ වගේම නේද ලීච් ඩ්‍රොප්සි තත්ත්ව ඩ්‍රොප්සි කියන තත්ත්වයේ දරුවනේ ඒ වගේම ක්ලවුඩි අයිස් මවුත් ෆංගස් මේ බලන්න මවුත් ෆංගස් නේ ක්ලවුඩි අයිස් හරි ඊට පස්සේ අයි බල්ගස් එකක් වෙලා තියෙනවා නේ හරි රයිට් අපි කතා කරනවා ක්‍රමානුකූලව මොනවද මේ රෝග තත්ත්ව කියන එක රූපය බලමින් මේ රූපය වගේම පැහැදිලිව මේ රෝග වැළඳලා තියෙන පින්තූර එක්ක පින්තූරත් එක්ක රූපත් එක්ක අපිට අඳුර ගන්න පුළුවන් මේ ටැංකියක් තුල මත්ස්‍ය ටැංකියක ඒ වගේම නැත්නම් මත්ස්‍ය පොකුණක මේ දරුණේ අපි දන්නවා මේ විසිතුරු මත්ස්‍ය වගාව සිදු කරන්න පුළුවන් අපි දන්නවා නිවෙස් වල කරනවා නම් වීදුරු ටැංකි සිමෙන්ති ටැංකි මඩ පොකුණු තුල නේද පුතේ මහා පරිමාණයෙන් මේක ව්‍යාපාරයක් විදිහට කරනවා නම් අපි දන්නවා මඩ පොකුණු තුල මේ මත්ස්‍ය වගාව විසිතුරු මත්ස්‍ය වගාව සිදු කරන්න පුළුවන් මහා පරිමාණයෙන් සිදු කරાદી අපනයනෙත් එක් තියාගන්න තමයි විශේෂයෙන්ම මෙවැනි ස්ථානවල වීදුරු ටැංකි භාවිතා කරන්න පුතේ සිමෙන්ති ටැංකියත් භාවිතා කරනවා කොහොමද වීදුරු ටැංකියක් අපි නිවෙසදී පාසලේදී සකස් කරගන්න ආකාරයේ කලින් ඒක කොටස් වලදී මේ පළවෙනි එකකේ මුල් පාර්ට් වලදී අපි දුල පුතාලත් එක්ක සාර්ථකව කතා කරලා තියෙන පුතේ එහෙනම් හරි අපි ආරම්භ කරමු දුවේ පුතේ වැඩි වෙලාවක් ගන්න නැතුව මේ මත්ස්‍ය රෝග කළමනාකරණය සම්බන්ධයෙන් කතා කරන්න හරි පටන් ගමු දරුවනේ අපි මේ බලන්න මවුත් ෆංගස් එකක් ඇවිල්ලා තියෙන අවස්ථාවක් මේ බලන්න මේ බලන්න රෝග පාත්‍රයේ රෝග හැදලා තියෙනවා මේ රයිට් මේ බලන්න වරල් කුණු වීමක් වගේ නේ බලන්න මේ වරල් කුණු වීමක් වගේ පෙන්ලා තියෙන මේ අතට අරගෙන තියෙන මත්ස්‍යයා මේ වරල් කුණු වීමක් වගේ පෙන්ලා තියෙන ෆින් රොට් එකක් වගේ නේ හරි මේ බලන්න රෝග පාත්‍රය වෙලා තියෙන්නේ මේ ෆංගස් එකක් මවුත් ෆංගස් එකක් ඇවිල්ලා තියෙනවා නේද ආයේ සුපිරියටම තියෙනවා ඒකනේ හරි මෙයාගේද බලන්න මේ තත්ත්වය මේ රෝග පාත්‍රී මත්ස්‍යෙක් පෙන්ලා තියෙන්නේ හරි මත්ස්‍ය ටැංකි වල වගා පොකුණු වල වගේම සිමෙන්ති ටැංකි වල වීදුරු ටැංකි වල ඔබ දැකලා ඇති ඔබේ නිවස වෙන්න පුළුවන් මෙන්න මේ වගේ රෝග පාත්‍රිත මත්ස්‍ය දැකලා ඇති ඔවුන් මිය ගිහිල්ලත් ඇති ඔබ මත්ස්‍ය ටැංකියෙන් ඒගොල්ලෝ අයින් කරලා ඇති මිය ගිහපු මත්ස්‍යයෙන් ඉතින් මීට කලින් මේ මුල්ම අවස්ථාවවලදී මූලික තත්ත්ව මේවා දරුණු තත්ත්වයට හැරෙන්න කලින් පුතේ ආරම්භක අවස්ථාවේදීම මේවා අපි විමසිලිමත්ව ඉඳලා අඳුරගත්තොත් මේ මත්ස්‍යයන්ට වන හානි ජීවිත හානි අපිට මත්ස්‍යයන්ට මිය යාම සිදුවීම අපිට අවම කරගෙන පාලනය කරගෙන මේ නිරෝධායන කටයුතු සිදු කරන්න පුළුවන් පුතේ අනෙත් මත්ස්‍යයන්ට මේ රෝග පැතිරීම වළක්වලා නැත්නම් මුළු වගා ව්‍යුහය සඳහාම මේ රෝග පැතිරීම සිදු වුණොත් විශාල පාඩුවක් විශාල විනාශයක් හානියක් වෙන්න පුළුවන් පුතේ ලොකු වියදමක් කළා මේ වගේ ව්‍යුහ ආරම්භ කළ වගාවක් දේශීය වෙළඳපොළ සඳහා වගේම විදේශීය වෙළඳපොළ පුදා සකස් කරන මෙවැනි මධ්‍යස්ථාන තුල මේ වගේ රෝග පැතිරීම සිදු වුණොත් පුතේ ලොකු විනාශයක් හානියක් ලොකු අපරාධයක් වෙනවා ලොකු වියදමක් කරනවා මේවා සඳහා මේවා මේන්ටේන් කරන්න මේ මත්ස්‍යයන් මිලදී ගන්න ඒ වගේම මේ කටයුතු කළමනාකරණය මනාව කළමනාකරණය කර ගැනීම සඳහා දරුවනේ මත්ස්‍ය වගාවකදී විශේෂයෙන්ම විසිතුරු මත්ස්‍ය වගාවකදී වැදගත් වෙනවා මේ රෝග කළමනාකරණය සම්බන්ධයෙන්. ඒක නිසා අපි ඒ සඳහා තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකයි මේ ආරම්භ කළා වැඩේ කරගෙන යන්නේ දරුවනේ. රයිට් අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. මේ බලන්න. මෙවැනි තත්ත්ව බලන්න ඔබේ මත්ස්‍ය ව්‍යුහයේ විසිතුරු මත්ස්‍ය ව්‍යුහය තුලත් මෙවැනි තත්ත්ව දකින්න පුළුවන්ද කියලා පුතේ බලන්න ඔබත් බලන්න මේ. හරි. right
මෙවැනි තත්ත්ව බලන්න ඔබටත් නිරීක්ෂණය කරලා තියෙනවා මේ බලන්න මේ ඔබේ මත්ස්‍ය ව්‍යුහය තුලත් මෙවැනි රෝගපාත්‍රී වෙච්ච මත්ස්‍යයන් ඔබ අඳුරගෙන තියෙනවද බලන්න පුතේ. ඔබ ඒ සඳහා ක්‍රියාත්මක වුණාද මේ බලන්න. මේ බලන්න මේ වන ඇති වෙලා තියෙනවා මේ. රයිට් මේ. හරි. මෙවැනි විසිතුරු මසුන්ට මෙවැනි රෝගපාත්‍රී මත්ස්‍යයන් ඔබේ මත්ස්‍ය ව්‍යුහයේත් ඔබේ මත්ස්‍ය ටැංකියේ මත්ස්‍ය පොකුණෙත් ඔබේ වීදුරු ටැංක් එක වෙන්න පුළුවන් ඔබ මත්ස්‍ය වගාව කරන්නේ ඇති කරන්නේ. ඒ වගේම සිමෙන්ති ටැංකිය එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මඩ පොකුණක වෙන්න පුළුවන්. මෙවැනි දේවල් ඔබත් නිරීක්ෂණය කරලා තියෙනවද? ඔබ එහෙනම් ක්‍රියාත්මක වුණාද? ඔබට මේ වගේ වෙච්ච දේවල් අවස්ථාවක් වෙච්ච දේවල් ඔබේ නිවසේ මත්ස්‍ය ටැංකියට ඔබට අඳුර ගන්න පුළුවන් වෙලා ඇති. අනිවාර්යෙන් බලන්න මේ රෝගපාත්‍ර වෙලා තියෙනවා මේ. පැහැදිලිව දැක ගන්න පුළුවන් නිරීක්ෂණය කර ගන්න පුළුවන් මුල් අවස්ථාවේදීම මේ සඳහා අපි ක්‍රියාත්මක වුණොත් මෙච්චර දරුණු අතට හැරෙනකන් ඉන්නේ නැතුව අපිට මේ මත්ස්‍ය අසුව කරගන්න පුළුවන් පුතේ. හොඳ නිරෝගී ගුණාත්මක මත්ස්‍ය වගාවක් පවත්වා ගන්න හැකියාව ලැබෙනවා. ආරම්භයේදීම මේ රෝග පිළිබඳ අපිට අවබෝධයක් දැනුමක් තිබුණොත් පුතේ. ඉතින් ඒක විභාගයට පමණක් නෙවෙයි අතිශයින්ම වැදගත්. අපි මේ මත්ස්‍ය වගාවක් පවත්වාගෙන යනකොට විභාගයටත් කොහොමත් අපෙන් ප්‍රශ්න අහනවා අනිවාර්යයෙන්ම සකස් වෙනවා මේ සඳහා. ඉතින් මේවර මේ ආකාරයට මේ ඒකකේ මේ කොටසෙන් පුතේ ප්‍රශ්න මේ මත්ස්‍ය රෝග කළමනාකරණය සම්බන්ධයෙන් ප්‍රශ්න අනිවාර්යයෙන්ම ඔබෙන් අහන්න පුළුවන්. ඉතාමත්ම අතිශය වැදගත් කොටසක් විදිහට දුවේ පුතේ අපිට මේක හඳුන්වන්න පුළුවන්. රයිට් අපි ඉදිරියට යන්න දරුවෝ. මේ බලන්න තවත් එවැනි රෝගපාත්‍රී මේ බලන්න ෆංගස් එකක් ඇවිල්ලා තියෙනවා මේ. දරුණුවටම ෆංගස් එකක් ඇවිල්ලා තියෙනවා. මේ බලන්න එයාගේ ජිල්ස් වල මේ බලන්න මේ කරමල් වලට වෙලා තියෙන තත්ත්වෙ මේ කරමල් වල පැහැය බලන්න. කරමල් කොහොමද තියෙන්නේ මේ කරමල් බඩක් බලන්න මේ පෙන්නලා තියෙනවා මේ. හරි. ඊටාම පීඩාවට පත් වෙලා ඉන්නේ මත්ස්‍යයා බලන්නකො මේ ඕපන් මවුත් කට ඇරලා මේ. හරි. තාම පීඩාකාරී තත්ත්වයට පත් වෙලා තියෙන මේ බලන්න යාට මේ බලන්න මත්ස්‍යයාට අනිවාර්යයෙන් මේ ජීල්ස් වල බලන්නකො කරමල් ශ්වසනය සඳහානේ වැදගත් වෙන්නේ. මත්ස්‍යයාගේ පැවැත්මට අතිශයින්ම වැදගත් කාරණාවන්නේ රෙස්පිරේෂන් කියන එක දරුවනේ. රයිට් හරි. අපි ඉදිරියට යමු. හරි. එහෙනම් පුතේ බලන්නකො විසිතුරු මත්ස්‍යයින්ට රෝගයක් වැළදී ඇද්දයි බාහිරින් හඳුනාගත හැකි පොදු ලක්ෂණ ගැන අපි කතා කරන්න යන්නේ. ඉතින් අපිට මේ විසිතුරු මත්ස්‍යයන් සඳහා රෝගයක් වැළඳිලාද කියන එක මෙච්චරලාම අපි බාහිර ලක්ෂණ වලින් පුතේ දැක්කේ. ඔබ දැක්කා. පුතේ මත්ස්‍ය පැපොල ඒ වගේම මත්ස්‍ය වන ඇතිවීම. ඒ වගේම මේ දිලීර වලට රෝග වලට පාත්‍ර වෙලා තියෙනවා අපි දැක්ක දරුවනේ. වරල් කුණු වෙලා තියෙනවා අපි දැක්ක නේද පුතේ. ඉතින් මෙවැනි දේවල් අපිට මේ පියවියසින් බාහිරින් නිරීක්ෂණය කරන්න පුළුවන් දේවල්. අපි බාහිරින් මත්ස්‍යයා දිහා බලලා මත්ස්‍යයාගේ වෙනස්කම් දිහා බලලා ශරීරයේ වෙනස්කම් දිහා බලලා අපිට මේ දේවල් බාහිරින් නිරීක්ෂණය කරන්න පුළුවන් දේවල් තමයි මේ මෙච්චරලා අපි දැක්කේ. රෝගපාත්‍රී වෙච්ච මත්ස්‍යයන්ගේ සම්පූර්ණ මත්ස්‍යයේ ඇති වෙන්න පුළුවන් රෝග ගණනාවක් ගැන පළවෙනි ස්ලයිඩ් එකෙන් අපි දැක්කා. ඊට පස්සේ මේ පැපොල විශේෂයෙන්ම වෛරස් වලට පාත්‍ර වෙච්ච වෙලා තියෙනවා, බැක්ටීරියා වලට පාත්‍ර වෙලා තියෙනවා, දිරීර ආසාදන වලට ලක් වෙලා තියෙන මත්ස්‍යයින්ගේ රූප පින්තූර අපි දැක්කා. ඉතින් මං හිතනවා විශේෂයෙන්ම අපිට මේ මත්ස්‍ය රෝග වැඩිපුර ප්‍රමාණයක් අපිට බාහිරින් නිරීක්ෂණය කළ මත්ස්‍ය රෝග හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ පිළිබඳ විමසලවත්ව හොඳ අවබෝධයෙන් සිටීමෙන් මේ දේවල් අත්දැකීම් අපිට ළඟා ඇති කරගන්න පුළුවන්. අත්දැකීමෙන් අපිට මේ පිළිබඳ අවබෝධය ලබාගෙන හිටියොත් පුතේ බාහිරින් නිරීක්ෂණය කළ මේ මත්ස්‍ය රෝග හඳුනා ගැනීමට හැකියාව තිබොත් අපිට මේ මත්ස්‍ය රෝග මනාව කළමනාකරණය කරලා ඉතාමත්ම හොඳ වගාවක් මත්ස්‍ය වගාවක් විසිතුරු මත්ස්‍ය වගාවක් පවත්වා ගන්න පුළුවන් පුතේ. අපේ මත්ස්‍ය ටැංකි මේවා රෝපණ කරන මේ පොකුණු ඉතාම හොඳ තත්ත්වයේ රෝගපාත්‍රී වෙන්නේ නැතුව රෝග ව්‍යාප්ත වෙන්නේ නැතුව ගුණාත්මක තත්ත්වයෙන් පවත්වා ගැනීම මගින් ඒක සිදු කරන කෙනාට ඉහළ ලාභ ලබා ගන්න පුළුවන් ව්‍යාපාරයක්. අපනයන ඉල්ලුමින් ලෝක වෙන්ද පොළ ඉල්ලුමින් 3%කටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි අපි සැපයුම් කරන්නේ. ඉතින් හිතන්න මේ සඳහා ලොකු විභවයක් තියෙනවා ලංකාවේ. ඒක නිසා අපිට මේ වගාව දියුණු කරන්න පුළුවන් පුතේ. විසිතුරු මත්ස්‍ය වගාව ලයිව් ෆිෂ් අපනයනය කරන්න පුළුවන්. දේශීය වෙළඳ පොළ තුල වගේම ඉතාම ඉහළ ඉල්ලුමක් මේ විසිතුරු මත්ස්‍යයන් සඳහා අපේ ලංකාවේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තය සඳහා තියෙනවා පුතේ. මේක නොසිතූ ආකාරයේ ආදායමක් ලබන්න පුළුවන් ව්‍යාපාරයක්, හොඳ ව්‍යවසායයක් විදිහට පුතේ අපිට හඳුන්වන්න පුළුවන්. අපි දන්නවා රැකියාවක් කරොත් අපිට වැටුපක් විතරයි හම්බෙන්නේ නේද දරුවෝ. නමුත් ව්‍යාපාරයක් තුලින් පුතේ අපිට නොසිතූ වන්දමේ ආදායමක් හිමි වෙනවා. අපිට විතරක් නෙවෙයි අපේ ඉදිරි පරම්පරා ගණනාවකට ජීවත් වෙන්න පුළුවන් විදිහට. ඒ වගේම ඒ හරහා උත්පාදනය වෙන රැකියාව නිසා පුතේ ඔබ රැකියාවක් නොකොට ලාභ ලබන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ වගේම ඔබ සමාජයට රැකියා අවස්ථා ලබා දෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා දරුවනේ. ඒ කියන්නේ මේ හරහා ඇතිවන අනෙකුත් උපකාරක සේවාවන් වගේම මේ තුල සේවය කිරීම සඳහා
තරුණ ප්‍රජාට වගේම ප්‍රදේශයේ ජනතාවට අවස්ථාව ලැබෙනවා දරුවනේ. ඉතින් ඒ නිසා රැකියා අවස්ථා උත්පාදනවා රටේ දළ ජාතික නිෂ්පාදනය සඳහා දායකත්වයක් ලබා දෙන්න පුළුවන්. ඔබට බොහොම තෘප්තිමත් මේ වෘත්තියේ නියැලෙලා ඉන්න පුළුවන් දෙයක් විදිහට ඔබ මොන ශේෂ්ත්‍රයට ගියත් උපාධියක් ලබාගෙන නමුත් මෙවැනි ව්‍යාපාර අවස්ථා මතක තියාගන්න ඔබ තුල මෙවැනි ව්‍යාපාර අදහසක් තියෙනවා නම් ඒක හොඳ බිස්නස් අයිඩියා එකක් හොඳ බිස්නස් ඔපචුනිටි එකක් බවට ව්‍යාපාර අවස්ථාවක් බවට ඔබ තුල තියෙන ව්‍යාපාර අදහසක් ව්‍යාපාර අවස්ථාවක් බවට පත් කරගෙන සාර්ථක ව්‍යාපාරයක් දක්වා ගෙන යන්න පුළුවන් මෙවැනි ව්‍යාපාර ලංකාවේ මේ වගේ දියුණු වෙච්ච දිනකට ආදායම රුපියල් ලක්ෂය ඉක්මවා යන කට්ටිය ඉන්නවා දෛනික ආදායම. ඒ කියන්නේ දැන් මම මේ දේශීයව වෙළඳපොළ ඉදිරිපත් කරන අය විතරක් දැන් අපනයනය කරොත් මේ වගේ ඩොලර්ස් එන්නේ මිලියන ගණන් මේ වගේ ආදායම් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ ඩොලර් වලින් තමයි අපේ බැංකු වලට මේ අපනයනය කරපුවා මුදල් එන්නේ. දේශීය වගේම විදේශීය සඳහා අපනයනය මගින් දරුණේ විශාල ආදායමක් අපි නොසිතූ ආකාරයේ ධනයක් හිමි කරගන්න පුළුවන් ව්‍යාපාරයක් විදිහට අපිට මේ විසිතුරු මත්ස්‍ය වගාව හඳුන්වන්න පුළුවන්. ඉතින් එතනදී මේ රෝග කළමනාකරණය කියන එක පොතේ අතිශය වැදගත් ඔබට මතක් කරලා දීමක් වෙවේ. ඊටාම හොඳ ව්‍යවසායකයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මොකද අපේ දැන් විශ්වවිද්‍යාලයට ගිහිලා ඉන්න දරුවෝ විශාල පිරිසක් මේ කර්මාන්තවල නියැලෙලා ඉන්නවා. අපි ඒක නිතරම පන්ති වල මතක් කරනවා. විශේෂයෙන්ම මේ ආහාර කිරි ආශ්‍රිත නිෂ්පාදන ජපානයේ සඳහා අපනයනය කරනවා. ඒ වගේම විසිතුරු පත්‍රික ශාක වගේම විසිතුරු කැපූ මල් විදියට ඇන්තූරියම් ඕකිඩ් අපනයනය කරන දරුවෝ ඉන්නවා. ආහාර නිෂ්පාදන අපනයනය කරන දරුවෝ ඉන්නවා. ඒ වගේම අපි දන්නවා උද්‍යාන අලංකරණය කරලා විශාල ලාභ උපයන දරුවෝ ඉන්නවා හෝටිකල්චර් කරලා. ඉතින් මේ වගේ අපිට විශාල ශේෂ්ඨ ගණනාවක් තියෙනවා නිෂ්පාදන ශේෂ්ඨ ආහාර නිෂ්පාදනයේ පැත්ත ගත්තොත්. ඉතින් ඔබ උපාධිය හදාarලා උසස් අධ්‍යාපනය හදාarලා ඉහළට යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ලංකාව වගේම පිටරටවල වැඩි වැටුප් වලට ඉහළ ඉල්ලුමක් සහිත විශේෂඥ දැනුමක් ලබා ගන්න පුළුවන් විශේෂ ශේෂ්ත්‍රයක් විදිහට ජෛව තාක්ෂණ විෂය හඳුල්ලා දෙන්න පුළුවන් පුතේ. විශේෂයෙන්ම මේ වගේ අපි දන්නවා ඒ ශේෂ්ත්‍රයේ පිළිබඳ විශේෂඥයන් බිහි වෙන්නේ මේ තුලින්. ඉතින් ඒ හරහා ඒ දැනුම ලෝකයට වගේම අපේ රටට බෙදලා දීලා අපේ රට සුරපුරක් කරන්න පුළුවන්. ලෝකෙටත් මේ දැනුම ලබා දෙන්න පුළුවන් පුතේ. ඉතින් මේ තියෙන තත්ත්ව අද රටට උද්ගත වෙලා තියෙන තත්ත්වවලට විසඳුම් විදියට දරුවනේ පරිසර හිතකාමී විදියට පරිසරයට අනුගත වෙමින් මේ ජීවී ද්‍රව්‍ය භාවිතා කරලා අපිට නව නිෂ්පාදන සිදු කරන්න පුළුවන් දරුවනේ. එමගින් මේ ඇති වෙලා තියෙන ලෝකේටම ප්‍රශ්නයක් වෙලා තියෙන ආහාර අර්බුදේ පානීය ජල අර්බුදේ මිනිසාට ජීවත් වීමට සුදුසු පරිසර තත්ත්වයක් ඇති කර ගැනීම වගේම මේ පවතින සම්පත් වල තිරසාර කළමනාකරණය සස්ටේනබල් ඩෙවලොප්මන්ට් කියලා කියනවා අපි. ඒ වගේම මේ දේවල් සඳහා දායකත්වයක් ලබා දෙන්න පුළුවන් විෂයක් විදිහට මුළු ලෝකෙම බලාගෙන ඉන්නවා මේ විෂය ඔබ හදාarලා. ඉතින් මේ තුලින් අපේ රට ගොඩනැංවීම වගේම ලෝකෙට දැනුම ලබා දෙන්න BST කරන දරුවන්ට අවස්ථාව තියෙනවා. තමන්ගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් එක්කම මේ දේවල් කරගෙන යන්න පුළුවන් දේවල් විදිහට හඳුන්වන්න පුළුවන්. හොඳයි පුතේ අපි යමු පාඩමට. එහෙනම් විසිතුරු මත්ස්‍යීන්ට රෝගයක් වැළඳී ඇද්දැයි බාහිරින් හඳුනාගත හැකි පොදු ලක්ෂණ ගැනයි පුතේ අපි කතා කරන්නේ. මේ විසිතුරු මත්ස්‍යයන් සඳහා රෝගයක් වැළඳිලා තියෙනවද කියන එක සම්බන්ධයෙන්. හරි. විසිතුරු මත්ස්‍යීන්ට රෝගයක් වැළඳී ඇද්දැයි බාහිරින් හඳුනාගත හැකි පොදු ලක්ෂණ පිටතින් නිරීක්ෂණය කළා පිටතින් හඳුනා ගන්න පුළුවන් පොදු ලක්ෂණ මොනවද කියලා බාහිරින් සතා දිහා බලලා අපිට හඳුනා ගන්න පුළුවන් පොදු ලක්ෂණ ගැනයි පුතේ කතා කරන්නේ. එහෙනම් බලන්න විසිතුරු මත්ස්‍යීන්ට රෝගයක් වැළඳී ඇද්දැයි මේ විසිතුරු මත්ස්‍යයන්ට රෝගයක් හැදිලා තියෙනවද කියන එක බාහිරින් හඳුනාගත හැකි පොදු ලක්ෂණ ගැන කතා කරන්නේ. බලන්න ආසාදිත නොවන හා ආසාදිත වශයෙන් ප්‍රධාන කාණ්ඩ දෙකකට රෝග වර්ගීකරණය කරන්න පුළුවන්. එහෙනම් මත්ස්‍ය රෝග ප්‍රධාන කාණ්ඩ දෙකයි පුතේ. එකක් ආසාදිත නොවන මොකද්ද පුතේ? ආසාදිත නොවන අංක 2 ආසාදිත. හරි. මෙන්න එහෙනම් මත්ස්‍යයන්ට විසිතුරු මත්ස්‍යයන්ට වැළඳෙන රෝග පුතේ ප්‍රධාන කාණ්ඩ දෙකයි පුතේ. හරිද? මේගොල්ලොන්ගේ විසිතුරු මත්ස්‍යයන්ට රෝගයක් වැළඳලාද කියලා බාහිරින් හඳුනා ගන්න පුළුවන් පොදු ලක්ෂණ තියෙනවා. අපි ඊළඟට කතා කරනවා ආසාදිත මේ රෝග. හරි. ප්‍රධාන කාණ්ඩ දෙකකට වර්ගීකරණය කරන්න පුළුවන් විසිතුරු මත්ස්‍යයන්ට වැළඳෙන රෝග පුතේ. එකක් ආසාදිත නොවන රෝග, ඊළඟට ආසාදිත රෝග. එහෙනම් ආසාදිත නොවන හා ආසාදිත වශයෙන් පුතේ ප්‍රධාන කාණ්ඩ දෙකකට රෝග වර්ගීකරණය කරන්න පුළුවන්. මේක ආසාදිත රෝග. ආසාදිත රෝග, මෙයා ආසාදිත නොවන රෝග පළවෙනි එක. දෙවෙනි එක ආසාදිත රෝග. බලන්න පුතේ පළවෙනි එක කවුද? ආසාදිත නොවන රෝග. දෙවෙනි එක ආසාදිත රෝග. එකක් ආසාදිත නොවන රෝග, ඒ වගේම දෙක ආසාදිත රෝග විදිහට අපිට
හඳුන්වන්න පුළුවන්. ඔන්න බලන්නකෝ. මේ ආසාදිත නොවන රෝගකාරක පිළිබඳ පහත කරුණු යටතේ සාකච්ඡා කරන්න පුළුවන් කියලා තියෙනවා. ආසාදිත නොවන රෝගකාරක. රෝගකාරකයෙක් කියන්නේ පුතේ රෝගය කරවන කෙනෙක්. රෝගය ඇති කරවන කෙනා. යම්කිසි රෝගයක් ඇති කරවන කෙනා, යම්කිසි රෝගයක් ඇති කරන්න හේතු වෙන කෙනා, හේතුකාරකයා තමයි රෝගය ඇති කරන්නේ. ඒ රෝගය ඇති කරන්න දායක වෙන කෙනාට තමයි පුතේ අපි කියන්නේ රෝගකාරකයා. එයා නිසා තමයි රෝගය ඇති වෙන්නේ. කවුද පුතේ? රෝගකාරකයා කියන්නේ කවුද? රෝගය ඇති කරවන කෙනා. යම්කිසි රෝගයක් ඇති කරන්න දායක වෙන කෙනාට තමයි පුතේ අපි කියන්නේ රෝගකාරකයා. කාරකයා නිසා තමයි යම් රෝගයක් ඇති වෙන්නේ. එහෙනම් අපි දැන් විශේෂයෙන් මෙතනදී කතා කරන්න යන්නේ ආසාදිත නොවන රෝගකාරක පිළිබඳව. අන්න බලන්න. ආසාදිත නොවන රෝගකාරක, ආසාදිත නොවන රෝග ඇති කරවනිව්. රෝගකාරකයෙක් තමයි රෝගය ඇති කරවන්නේ. අපි කියන්නේ රෝගකාරකයා, ව්‍යාධි ජනකයා, ව්‍යාධි ඇති කරන කෙනා, ජනනය කරන කෙනා, රෝග ඇති කරන කෙනා. ඒ වගේ මෙතන අපි ආසාදිත නොවන රෝගකාරක පිළිබඳවයි කතා කරන්නේ. බලමු. එයා ආසාදිත නොවන, මේ ආසාදිත රෝගයක් නෙවෙයි. දැන් වෛරස් ආසාදන, බැක්ටීරියා ආසාදන, දිලීර ආසාදන. එහෙනම් ආසාදිත නොවන රෝගකාරක, ආසාදිත නොවන රෝග ඇති කරන කාරක, ඒ රෝග ඇති කරනු. හරි. එහෙනම් එකක් තමයි මත්ස්‍යීන්ට වැළඳෙන්න පුළුවන්, ඇති වෙන්න පුළුවන් ආසාදිත නොවන රෝගකාරක කවුද? ආසාදිත නොවන රෝග ඇති කරවනුන් කවුද? රෝගකාරකයෝ. ආසාදිත නොවන රෝගකාරකයෝ කවුද පුතේ? එකක් පෝෂණ ඌනතා නිසා රෝග ඇති වෙන්න පුළුවන්. අන්න බලන්නකෝ. ආසාදිත නොවන රෝගකාරකයක් තමයි පෝෂණ ඌනතා. මත්ස්‍යීන්ට නිවැරදි ආකාරයට නියමිත පිළිවෙලට නියමිත අනුපාත වලින් අවශ්‍ය කරන පෝෂ්‍ය පදාර්ථ පෝෂක නිසි පරිදි නිසි ප්‍රමාණයට නොලැබී යාම නිසා පුතේ මත්ස්‍යීන් සඳහා පෝෂණ ඌනතා ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ ඇතිවන පෝෂණ ඌනතා හේතුවක් වෙන්න පුළුවන් මත්ස්‍යීන් සඳහා විවිධ රෝගාබාධ ඇතිවීමට එක හේතුවක් වෙන. එනම් පෝෂණ ඌනතා කියන කෙනා ආසාදිත නොවන රෝගකාරකයෙක්. කවුද පුතේ එක්කෙනෙක්? පෝෂණ ඌනතා. යාන්ත්‍රික හානි මම මුලිනුත් කිව්වා මේක ආරම්භයේදී. යාන්ත්‍රික හානි සිද්ධ වෙන්න පුළුවන් මත්ස්‍යීන්ට. යාන්ත්‍රිකව හානි වෙන්න පුළුවන්. හරි. ඊළඟට ජලය තුල පවතින විවිධ රසායනික සංයෝග හා රසායනික ප්‍රතික්‍රියාවල බලපෑම්. අන්න ඒකත් ආසාදිත නොවන රෝගකාරකයක්. මත්ස්‍යීන් සඳහා ආසාදිත නොවන රෝග ඇතිවීමට හේතු වන රෝගකාරකයන් තුනක් සඳහන් කරන්න කිව්වොත් පුතේ දැන් එහෙනම් අපිට කෙලින්ම සඳහන් කරන්න පුළුවන් පුතේ. රයිට්. බලන්න කෙලින්ම අපිට ඒ උත්තරයට යන්න පුළුවන්. බලන්නකෝ. එකකට ලකුණු 3 ගානේ කරුණු 3 ලකුණු 9ක් හම් වෙන්න පුළුවන්. 3යි 6යි 9ක්. රයිට්. බලන්න එහෙනම් මොනවද ඒ කියලා? පෝෂණ ඌනතා, යාන්ත්‍රික හානි, ඒ වගේම ජලය තුල පවතින විවිධ රසායනික සංයෝග හා රසායනික ප්‍රතික්‍රියාවල බලපෑම. අන්න ඒකත් ආසාදිත නොවන රෝග ඇති කරන්න පුළුවන් රෝගකාරකයක් විදිහට හඳුන්වන්න පුළුවන්. පළවෙනි එක තමයි පුතේ බලන්න පෝෂණ ඌනතා ඇති වෙන්න පුළුවන් ඒගොල්ලොන්ට. යාන්ත්‍රික හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම පුතේ ජලය තුල පවතින විවිධ රසායනික සංයෝග හා රසායනික ප්‍රතික්‍රියාවල බලපෑම. රයිට්. ජලය තුල පවතින විවිධ රසායනික සංයෝග තියෙනවා දරුවනේ එකතු වන ජලය තුල තියෙන ජලය තුල පවතින විවිධ රසායනික සංයෝග බැරලෝහ වගේ දේවල් අපිට ගන්න පුළුවන් ජලයේ දිය වෙලා තියෙන නේද? ජලය තුල පවතින විවිධ රසායනික සංයෝග හා ඒ ජලය තුල සිදුවන හරිද කවුද රසායනික ප්‍රතික්‍රියාවල බලපෑම් නිසා මත්ස්‍යීන් රෝගපාත්‍රී වෙන්න පුළුවන්. රයිට්. එහෙනම් පෝෂණ ඌනතා නිසා රෝගපාත්‍රී වෙන්න පුළුවන් පුතේ. ආසාදිත නොවන රෝග වලට මත්ස්‍යයන් ලක් වෙන්න පුළුවන්. යාන්ත්‍රික හානි සිද්ධ වෙන්න පුළුවන්. විවිධ සීරීම්, තැලීම්, පොඩිබීම් වගේ දේවල් යාන්ත්‍රිකව හානි සිද්ධ වෙන්න පුළුවන් පුතේ. ඒ වගේම පුතේ මත්ස්‍යීන්ට මේ ජලය තුල තියෙන රසායනික ද්‍රව්‍ය හා මේ රසායනික ප්‍රතික්‍රියාවල හොඳේ ජලය තුල පවතින විවිධ රසායනික සංයෝග හා පුතේ රසායනික ප්‍රතික්‍රියාවල බලපෑම නිසා ඒගොල්ලෝ රෝගවලට ලක් වෙන්න පුළුවන්, රෝගපාත්‍ර වෙන්න පුළුවන්. එහෙනම් පුතේ අපි මේ කතා කරේ මේ ආසාදිත නොවන රෝගකාරක මොනවද කියන එකයි පුතේ. පෝෂණ ඌනතා, යාන්ත්‍රික හානි,
මේ ජලය තුළ පවතින විවිධ රසායනික සංයෝග හා රසායනික ප්‍රතික්‍රියාවල බලපෑම පුතේ සඳහන් කරන්න පුළුවන්. හොඳයි. අපි එහෙනම් ඉදිරියට යද්දී පුතේ. හරි. මෙන්න බලන්න එහෙනම් පහත දැක්වෙන එක් එක් රෝගකාරක මගින් විසිතුරු මත්ස්‍යයන්ට බහුලව වැළඳෙන රෝග හා එම රෝගවල ලක්ෂණ හා ඒවා සඳහා ලබා දෙන ප්‍රතිකර්ම ටිකක් පෙන්වලා තියෙනවා. අපි විස්තරාත්මකව කතා කරන්න කලින් මේ ස්ලයිඩ් එකකින් ඔයගොල්ලන්ට පෙන්ලා තියෙනවා පහත දැක්වෙන එක් එක් රෝගකාරකය. අන්න බලන්නකෝ. රෝගකාරකය. කවුද පුතේ? රෝගකාරකය. රෝගකාරකය. හරි. මොකද්ද පුතේ? පහත දැක්වෙන එක් එක් රෝගකාරකය. රෝග ඇති කරන කට්ටිය. එක් එක් රෝග ඇති කරන කට්ටියන්ට තමයි කියන්නේ රෝගකාරක කියලා. හරිද? ඒ රෝගකාරක මගින් කාටද? විසිතුරු මත්ස්‍යයන්ට බහුලව වැළඳෙන රෝග. අන්න බලන්නකෝ. විසිතුරු මත්ස්‍යයන්ට වැඩිපුරම බහුලවම වැළඳෙන රෝග හා එම රෝගවල රෝග ලක්ෂණ. අන්න බලන්න මෙන්න මේ ටික විශේෂයෙන් වැදගත්. මොකද්ද? විසිතුරු මත්ස්‍යයන්ට බහුලව වැළඳෙන රෝග. right? විසිතුරු මත්ස්‍යයන්ට බහුලව වැළඳෙන රෝග, ඒ වගේම එම රෝග ලක්ෂණ, ඒ වගේම ඒවා සඳහා ලබා දෙන ප්‍රතිකර්ම. අන්න බලන්නකෝ වැදගත් කරුණු ටික. පොයින්ට් අවුට් කරගෙන බලන්නකෝ වැදගත් කරුණු ටික. විසිතුරු මසුන්ට බහුලව වැළඳෙන රෝග එකක්. මොකද්ද? විසිතුරු මත්ස්‍යයන්ට බහුලව වැළඳෙන රෝග. ඒ වගේම රෝගකාරක. බලන්නකෝ. රෝගකාරකේ වැදගත්. ඒ වගේම විසිතුරු මත්ස්‍යයන්ට බහුලව වැළඳෙන රෝග වැදගත්. එම රෝගවල හරි ලක්ෂණ වැදගත්. ඒ වගේම ඒවා සඳහා ලබා දෙන ප්‍රතිකර්ම වැදගත්. බලන්නකෝ දැන් මේ රෝග හා සම්බන්ධව කතා කරනකොට රෝගකාරක, බහුලවම වැළඳෙන රෝග, අනිත් එක ඒ රෝග ලක්ෂණ සහ ඒ රෝග සඳහා ලබා දෙන ප්‍රතිකර්ම කියන කරුණු හතර ඉතාමත්ම වැදගත් වෙනවා පුතේ මේ මත්ස්‍ය රෝග කළමනාකරණයේදී. නම් මත්ස්‍ය රෝග කළමනාකරණයේදී වැදගත්ම සාධක විදිහට අපිට හඳුන්වන්න පුළුවන් පුතේ මේ මත්ස්‍ය රෝග ඇතිවීම සඳහා හේතු වන රෝගකාරක බහුලව, ඒ වගේම මත්ස්‍යයන්ට බහුලවම ඇතිවන මත්ස්‍ය රෝග, ඒ වගේම ඒ ඇතිවන මත්ස්‍ය රෝගවල ප්‍රධාන ලක්ෂණ සහ ඒ මත්ස්‍ය රෝග සඳහා ලබා දෙන ප්‍රතිකර්ම පිළිබඳව සාකච්ඡා කිරීම අතිශය වැදගත් වෙනවා දුවේ පුතේ. හරි. මම හිතන්නේ ඔබ අපිත් එක්ක එකගයි. හරි. එහෙනම් මෙන්න බලන්න. බැක්ටීරියා බලන්න. හරි. බැක්ටීරියා රෝග ටික බලන්න ප්‍රසිද්ධ ඒවා ටික තියෙනවා. විබ්‍රියෝ තියෙනවා, සියුඩෝමොනාස් තියෙනවා නේද පුතේ? ඒ වගේම එරෝමොනාස් තියෙනවා. ඒ වගේම ෆ්ලෙක්සිබැක්ටර් තියෙනවා. වෛරස් ඊට පස්සේ බලන්න ලිම්ෆොසයිටිස් තියෙනවා. දිලීර රෝග විදියට බලන්න මොනවද තියෙන්නේ? ස්පෙරෝලෙජිනියා, ඇච්ලියා නේද පුතේ? ඇච්ලියා තියෙනවා පුතේ. පරපෝෂිතයන් විදියට ඒක සෛලීක ඉන්නවා පුතේ. ටෙට්‍රාහයිමිනා ඉන්නවා. ඊට පස්සේ බලන්න බහුසෛලික යන්ට උදාහරණය ආගියුලස් තියෙනවා නේද? ඒ වගේම අපි කියනවා ඩැක්ටයිලස් ඉන්නවා පුතේ. ඒ වගේම ඩැක්ටයිලොජිස් කවුද මෙයා බලන්න ඩැක්ටයිලොජයිරස් ඉන්නවා දරුවනේ. බලන්න මේ බහුසෛලික කට්ටිය ඒක සෛලික වගේම බහුසෛලික පරපෝෂිතයන් ඉන්නවා. මෙන්න බලන්න මෙතන තියෙනවා මේ රෝගකාරක විදිය වගේම බහුලව රෝග ටික. හරි. රෝගකාරක බැක්ටීරියා ප්‍රධාන අපි ඉතාමත්ම ජනප්‍රියයි මේ විබ්‍රියෝ සහ සියුඩෝමොනාස් නේද පුතේ? විබ්‍රියෝ සහ සියුඩෝමොනාස් ඉතාම ජනප්‍රියයි පුතේ බැක්ටීරියා ආකාර විදියට. ලිම්ෆොසයිටිස් තියෙනවා, වෛරස් රෝග, ඒ වගේම දිලීර රෝග තියෙනවා පුතේ. සැප්‍රොලෙජිනියා නේද පුතේ? ඒ වගේම නේ සැප්‍රොලෙජිනියා ගන්න පුළුවන් ප්‍රධානම කට්ටිය විදිහට. පරපෝෂිත කට්ටිය ගත්තාම එක්සෛලික නේ ඒක සෛලික කට්ටිය ඉන්නවා පුතේ. ටෙට්‍රා හයිමිනා ඉන්නවා නේද පුතේ? බහුසෛලික කට්ටිය ඉන්නවා, ආගියුලස් වගේ කට්ටිය නේ. දිලීර, විබ්‍රියෝ, සියුඩෝමොනාස් වගේ කට්ටිය නේ දරුවනේ ප්‍රධාන වශයෙන්ම.
බලන්නකො එහෙනම් බැක්ටීරියා වෛරස් දිලීර පරපෝෂිතය ප්‍රධාන කට්ටිය. ඔය ටික ඉතාමත්ම වැදගත්. අපි මුලින්ම පාඩම ආරම්භයේදී කිව්වත් මේ අපි බැක්ටීරියා වෛරස් දිලීර සහ පරපෝෂිතයන් ගැන මෙතන ඒගොල්ලන්ට උදාහරණත් එක්කම කතා කරලා තියෙනවා. පුතේ බැක්ටීරියා සඳහා විබ්‍රියෝ සියුඩොමොනාස් හරි ඒ වගේම වෛරස් සඳහා ලිම්ෆොසයිට් ලිම්ෆොසයිටිස් නේ දරුවනේ. දිලීර සඳහා අපි කියනවා සැප්‍රොඩිජෙනිනියා නේ දරුවනේ රයිට්. ඊට පස්සේ පරපෝෂිතයන් විදියට එක සෛලයක කට්ටිය ඉන්නවා ටෙට්‍රාහයිමිනා බහුසෛලයක කට්ටිය ඉන්නවා ආගියුලස් වගේ කට්ටිය පුතේ අපිට උදාහරණ විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් 1 2 3 4 මේ ආකාරයට මේ කට්ටිය ටික ප්‍රධාන වශයෙන්ම අපිට අඳුර ගන්න පුළුවන් රෝග විදියට බැක්ටීරියා වෛරස් දිලීර සහ පරපෝෂිතයන් ඉන්නවා. ඒක සෛලික සහ බහුසෛලික වශයෙන් පරපෝෂිතයන් ආකාර දෙකක් අපිට හඳුන්වන්න පුළුවන්. ලේසියෙන්ම මතක තියාගන්න පුළුවන් ආගියුලස් ඒ වගේම ට්‍රෙට්‍රාහයිමිනා දිලීර විදිහට අපිට සැප්‍රොලෙජිනියා ඒ වගේම වෛරස් වලට ලිම්ෆෝ බලන්න පුතේ ලිම්ෆොසයිටිස් ඒ වගේම බැක්ටීරියා සඳහා විබ්‍රියෝ සහ සියුඩොමොනාස් අපිට ප්‍රධාන වශයෙන්ම මතක තියාගන්න පුළුවන් ටික ඒ විදිහටම හඳුන්වලා දෙන්න පුළුවන්. මේවා මෙහිමයි විද්‍යාත්මක නම් එක්කම මතක තියාගන්න පුතේ ඒ විදිහටම ලියන්න ඕනේ වටිනවා. හරි ඒක අනිවාර්යෙන් ඒ ටික මතක තියාගන්න ඉංග්‍රීසියෙන්ම ලියන්න පුළුවන් නම් වඩාත් හොඳයි ඒක. හරි. හරි බලන්න නියමිත ප්‍රමාණ වලට වර්ධනය වූ පසු රයිට් බලන්න විශේෂයෙන්ම මෙතන අපි හරි මත්ස්‍ය රෝග ගැන දීර්ඝ වශයෙන් ජල මේ කළමනාකරණය සෞඛ්‍ය කළමනාකරණය ගැන කතා කරනවා මේ මත්ස්‍යයන්ගේ. ඒ වගේම මෙතන මේ මත්ස්‍යයන් ඇල්ලීම ගැන පොයින්ට් එකක් තියෙනවා. ඒ ටිකත් අපි පොඩ්ඩක් කතා කරලා ඊළඟට එතනින් එහාට රෝග ටිකට යමු. රෝග කළමනාකරණයට මේ ටිකත් මෙතනදී මේ කොටසට අපිට වැදගත් කොටසක් විශේෂයෙන්ම රෝග කළමනාකරණය ටික ඊළඟ ස්ලයිඩ් එකකින් දැන් අපි කතා කරනවා. මෙතනදී පුතේ විශේෂයෙන් මෙන්න මේ ටිකත් මතක තියාගන්න. රෝග ටික මූලිකවම අපි අර රෝග ටික ගැන කතා කරා. ඊට පස්සේ සවිස්තරාත්මකව කතා කරනවා අපි ඊළඟ කොටසේ ඉඳන් මේ රෝග කළමනාකරණය ගැන ඒ ලක්ෂණ ගැන කතා කරනවා සහ ඒ සඳහා ලබා දෙන ප්‍රතිකාර ගැන කතා කරනවා. අර ප්‍රධාන වශයෙන් කිව්වේ මේ ඇති වෙන්න පුළුවන් රෝග තත්ත්ව තමයි බැක්ටීරියා වෛරස් දිලීර සහ පරපෝෂිත ආසාදන ඇති වෙන්න පුළුවන්. අර වෙනත් තත්ත්ව වලට අමතරව ඇතිවන ඒ කියන්නේ ආසාදිත නොවන රෝග වලට අමතරව ඇති වෙන්න පුළුවන් රෝග ගැනයි කතා කරේ. දැන් ඊළඟ ස්ලයිඩ් එකේ ඉඳන් විස්තරාත්මකව කතා කරනවා. මෙතනදී ටිකක් අපිට බලා ගන්න කොටසක් තියෙනවා දරුවනේ. මේ නියමිත ප්‍රමාණයට වර්ධනය වූ පසු මත්ස්‍යයන් අල්ලන ආකාරය. හරි දැන් අපි නියමිත ප්‍රමාණයට වර්ධනය වුණාට පස්සේ මත්ස්‍යයන් කොහොමද අල්ලගන්නේ කියන එකයි මෙතන සඳහන් කරන්නේ. මත්ස්‍ය ටැංකිය වල පුතේ ඒ වගේම මත්ස්‍ය වීදුරු ටැංකිය වල සිමෙන්ති ටැංකිය වල පොකුණු වල අපි මසුන් වගා කරනවා නේද පුතේ විසිතුරු මසුන් විශේෂයෙන්ම. ඉතින් මේගොල්ලෝ කොහොමද නියමිත ප්‍රමාණයට ඩෙවලොප් වුණාට පස්සේ මේගොල්ලෝගේ growth and development එක වර්ධනය සහ විකසනය සිදු වෙනවා නේද දරුවනේ. ඉතින් මේ මත්ස්‍යයන් අපි දන්නවා මත්ස්‍ය වගාවකදී ඒගොල්ලෝ නියමිත ප්‍රමාණයට වර්ධනය වුණාට පස්සේ අපි අල්ලගන්න විදිය ගැනත් අපිට ඉතාමත්ම වැදගත් වෙනවා පුතේ. මේ නියමිත ප්‍රමාණයට වර්ධනය වූ පසු මත්ස්‍යයන් අල්ලන ආකාරය බලන්නකො. මත්ස්‍යයන් ඇල්ලීමේදී ආතතිය අවම වන ආකාරයට සිදු කරන්න ඕනේ. හරි අන්න බලන්න දැන් මේගොල්ලෝ අපි අතින් අල්ලන්නේ නැහැ. මේගොල්ලෝ අල්ලනකොට දඟලනවා කියන්නේ ඒගොල්ලෝගේ ශක්තිය හානිය වෙනවා. මත්ස්‍ය දඟලනවා කියන්නේ ශක්තිය හානිය වෙනවා. මේ අල්ලනකොට ඒගොල්ලොන්ට ටෙන්ෂන් එකක් ආතතියක් ඇති වෙන්න පුළුවන්. එහෙම වුණොත් මේ මත්ස්‍යයන් මැරෙන්න මිය යන්න උනත් අවස්ථාවක් තියෙනවා. එවැනි අවස්ථාවලදී ඒක නිසා මතක තියාගන්න ඕනේ ඒ කියන්නේ ව්‍යුහෙන් එළියට පිටතට පයින්න පුළුවන් මත්ස්‍යෝ. හරිද? ඒගොල්ලෝ දැඟලීම නිසා ඉතින් එවැනි තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඊටාම සැලකිලිමත් වෙන්න ඕනේ මේ හැන්ඩ්ලින් වලදී පුතේ. ඉතින් මේ නියමිත ප්‍රමාණයට අපි වියදමක් කරලා මේ පැටව් අභියන්න මධ්‍යස්ථාන වලින් මිලදීගෙන ඒගොල්ලන්ට අනි ප්‍රමාණිකූලව ආහාර ලබා දීලා රෝග කළමනාකරණය කළා මනා විදියට නියමිත මට්ටමට වර්ධනය වෙච්ච මත්ස්‍යයන් අපි මේ අල්ලන්න ගිහිල්ලා නිකන් හාවස්ටිං වලදී මේ මතුන් අල්ලා ගන්න ගිහිල්ලා මොකද වෙළඳ පොළ සඳහා යවන්න සකස් කරගන්න මත්ස්‍යයන් අපිට වගා ඒකකයේ තුලින් අල්ල ගන්න ඕනේ. ඉතින් මේ සඳහා අපි මේගොල්ලෝ අතින් අල්ලන්නේ මේ මත්ස්‍යයන්ට ඇතිවන පීඩනය ටෙන්ෂන් එක අවම වන ආකාරයට ඒගොල්ලොන්ට ආතතිය අවම වන ආකාරයට තමයි පුතේ මේ සඳහා විශේෂිත ක්‍රම භාවිතා කරලා මසුන් අල්ලා ගැනීම සිදු කරන්න ඕනේ. මේගොල්ලෝ ටෙන්ෂන් එකකට ආතතියකට පීඩනයකට ලක් කරන්න හොඳ නෑ පුතේ. ඒක ඒගොල්ලොන්ට බලපානවා. එහෙනම් මත්ස්‍යයන් ඇල්ලීමේදී ආතතිය අවම වන ආකාරයට සිදු කළ යුතුයි. ඒ සඳහා ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තමයි වෙළඳපොළ සඳහා මත්ස්‍යයන් ඇසුරුම් කරන්නේ.
විශේෂයෙන්ම බලන්න වැදගත් කරුණු ටිකක් දැන් මෙතන තියෙනවා. වෙළඳපොළ සඳහා මත්ස්‍යයන් ඇසුරුම් කරණය. ඒ වගේම මත්ස්‍යයන් ප්‍රවාහනය සඳහා ඇසිරීමේදී සලකා බලන කරුණු. ඒ වගේම ප්‍රවාහනය කරන කාලය තුළදී මත්ස්‍යයන්ගේ ශරීරය තුළ සිදුවන ජෛවීය ක්‍රියාවලිය අවම කරන්න අපි වග බලා ගන්න ඕනේ පුතේ. ඒ වගේම මත්ස්‍ය උර තුළට එක් කරන වෙනත් ද්‍රව්‍ය හා ඒවායේ වැදගත්කම් විශේෂයෙන්ම ඇමෝනියා අවශෝෂක අපි එකතු කරනවා. මේ සාමාන්‍ය ලුණු එකතු කරනවා දරුවනි. සාමාන්‍ය ලුණු එකතු කරනවා. මත්ස්‍යයන්ට ඇති වෙන ආතතිය අවම කර ගැනීම, පීඩනය අවම කර ගැනීම සඳහා ආශ්‍රිතී මගින් ඇති වෙන්න පුළුවන් මත්ස්‍යයන්ට ඇති වෙන පීඩනය අවම කරන්න, ටෙන්ෂන් එක අවම කරන්න, ඒ වගේම ඇමෝනියා අවශෝෂක එකතු කරනවා. ඒ ගැනත් අපි බලාපොරොත්තු වෙනවා කතා කරන්න මේ එක් එක් දේවල් එකතු කරන්නේ ඇයි කියන එක සම්බන්ධයෙන්. හරි. රයිට්. දැන් අපි ආයෙමත් එනවා මේ ජල ජීව වගාවකදී නිවැරදි සෞඛ්‍ය කළමනාකරන මූලධර්ම භාවිතය සම්බන්ධයෙන් කතා කරන්න. මත්ස්‍යයේ ශාරීරිය තුල ඇතිවන අසාමාන්‍ය වෙනස් වීමක් තමයි පුතේ මත්ස්‍ය රෝගයක් කියලා සරලවම හඳුන්වන්නේ. මත්ස්‍ය රෝගයක් කියන්නේ කොහොමද කියලා ව්‍යුහගත මාදිලී ප්‍රශ්නයක ඔයගොල්ලන්ගෙන් අහන්න පුළුවන් පුතේ. හරි මතක තියාගන්න මත්ස්‍ය රෝග කියන්නේ මොනවද කියලා දුවල පුතාලගෙන් ව්‍යුහගත මාදිලී ප්‍රශ්නයක අහන්න පුළුවන්. නැත්නම් මත්ස්‍ය රෝග කළමනාකරණය පැහැදිලි කරන්න කියලා රචනා ප්‍රශ්නයක ඇහුවොත් මත්ස්‍ය රෝගයක් කියන්නේ මොකක්ද කියන එක ඕගොල්ලෝ හඳුන්වන්න ඕනේ. ඒ සඳහා ලකුණු හම්බ වෙනවා. ව්‍යුහගත ප්‍රශ්නය කරන් ලකුණු අපි දන්නවා හැඳින්වීමකට ලකුණු 3ක් විතර හම්බ වෙනවා. ලකුණු 4ක් හම්බ වෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ අනුව රචනා ප්‍රශ්නයකදී මේ හැඳින්වීම සඳහා ලකුණු 20ක් ප්‍රධාන වශයෙන් හම්බ වෙනවා. ඒකෙදී මේක අපි විස්තර හැඳින්වීම ඉතාම නිවැරදිව සිදු කරන්න ඕනේ. ඒ සඳහා හරි උදාහරණ දෙන්න පුළුවන් නම් ඒත් එක්ක කරන්න ඕනේ රචනා ප්‍රශ්නයකදී ටිකක් ඒක වෙනස් වෙනවා. දෙන්න ලකුණු ගානත් වැඩි හැඳින්වීමට. එහෙනම් ජලජීවී වගාවකදී නිවැරදි සෞඛ්‍ය කළමනාකරන මූලධර්ම භාවිතය. කොහොමද ජලජීවී වගාවකදී නිවැරදි මත්ස්‍යයන්ගේ සෞඛ්‍ය කළමනාකරන ක්‍රියාවලිය අනුගමනය කරන්න කියලා. හරි පුතේ. එහෙනම් බලන්න මොකද්ද පුතේ මාතෘකාවේදී අපි කතා කරන්නේ? කොහොමද ජලජීවී වගාවකදී නිවැරදිව සෞඛ්‍ය කළමනාකරන මූලධර්ම භාවිතා කරන්නේ? ඉස්සෙල්ලාම බලමු අපි මොකද්ද මත්ස්‍ය රෝගයක් කියලා කියන්නේ. බලන්නකො. මත්ස්‍යයෙකුගේ ශාරීරිය තුල ඇතිවන අසාමාන්‍ය වෙනස් වීමක්. අපි අර පළවෙනි රූපයේ දැක්කේ ශරීරය තුල ඇතිවලා තියෙනවා මත්ස්‍ය පැපුල ඇති වෙලා තියෙනවා, white spot ඇවිල්ලා තියෙනවා, වෙනත් පහට spots ඇවිල්ලා තියෙනවා, වෙනත් පාට ඒ වගේම වරල් කුණු වෙලා තියෙනවා, මුඛයේ අසල මොනවද දිලීර වර්ධනය වෙලා තියෙනවා, කරමල් අසල කරමල් වල ඩැමේජ් වෙලා තියෙනවා, ශරීරය තුල වන ඇත ගන්න පුළුවන් තුවාල ඇති වෙලා තියෙනවා. අන්න බලන්නකො. එහෙනම් මේ විශේෂයෙන්ම මත්ස්‍ය රෝගයක් කියන්නේ පුතේ එහෙනම් මත්ස්‍යයෙකුගේ ශරීරය තුල ඇතිවන අසාමාන්‍ය වෙනස් වීමක්. එහෙනම් ආය අපිට අමතක වෙන්නේ නැහැ නේ. ජීවිතේටම මත්ස්‍ය රෝගයක් කියන එක අමතක කරන්න එපා පුතේ. මත්ස්‍යයෙකුගේ ශරීරය තුල ඇතිවන අසාමාන්‍ය වෙනස් වීමක් තමයි පුතේ මත්ස්‍ය රෝගයක් කියලා සරලවම හඳුන්වන්නේ. ලියන්න ඒක නිකන් අපිත් එක්කම. මත්ස්‍යයෙකුගේ හරිද? ශරීරය තුල ඇතිවන අසාමාන්‍ය වෙනස් වීමක් මත්ස්‍ය රෝගයක් නම් වේ. රයිට් හරි. එහෙනම් ඔන්න බලන්න අපි කට්ටියම ලියවනේ. කවුද පුතේ මොකද්ද පුතේ මත්ස්‍ය රෝගයක් කියලා අපි සරලවම හඳුන්වන්නේ? මත්ස්‍යයෙකුගේ ශරීරය තුල ඇතිවන අසාමාන්‍ය වෙනස් වීමක්. මත්ස්‍ය රෝගයක් කියන එක අපිට දැන් ඊටාත්ම පැහැදිලි. බලන්න පුතේ බලන්න මත්ස්‍යයෙකුගේ ශරීරය තුල ඇතිවන කාගේ ශරීරය තුලද? මත්ස්‍යයෙකුගේ ශරීරය තුල ඇතිවන හරිද? අසාමාන්‍ය වෙනස් වීමක් තමයි පුතේ මත්ස්‍ය රෝගයක් කියලා හඳුන්වන්නේ. ආයි මේක අපිට ජීවිත කාලෙටම අමතක වෙන්නේ. ඔන්න මත්ස්‍ය රෝගයක් කියන්නේ මොකක්ද කියලා හැදෙන්නවා. බලන්න මත්ස්‍යයෙකුගේ හරිද? ශරීරය තුල ඇතිවන මත්ස්‍යයෙකුගේ ශරීරය තුල ඇතිවන අසාමාන්‍ය වෙනස් වීමක් තමයි මත්ස්‍ය රෝගයක් කියලා හඳුන්වන්නේ. බඩ ආයමත් කියන කට්ටිය මොකද්ද මත්ස්‍ය රෝගයක් කියලා කියන්නේ පුතේ? මත්ස්‍යයෙකුගේ කොහෙද? කොහෙද කියලා ලියන්නේ අපි නේද? මත්ස්‍යයෙකුගේ ශරීරය තුල ඇතිවන දුවේ පුතේ අසාමාන්‍ය වෙනස් වීමක්. මොකද්ද? අපිට අසාමාන්‍ය වෙනස් වීමක් තමයි මත්ස්‍ය රෝගයක් කියලා කියන්නේ. එහෙනම් මත්ස්‍යයෙකුගේ ශාරීරිය තුල ඇතිවන අසාමාන්‍ය වෙනස් වීමක් මත්ස්‍ය රෝගයක් නම් මේ කියලා ඔයගොල්ලෝ හැඳින්වීමේදී කිව්වොත් සම්පූර්ණ ලකුණු ලබා ගන්න පුළුවන් හිමි වෙනවා දුවේ පුතේ. හොඳයි ඉදිරියට යන්න. රයිට්. එහෙනම් මේ බලන්න. යම් මත්ස්‍යයෙකු රෝගයක් සඳහා ග්‍රාහී වූ විට අන්න බලන්න.
රෝගයක් සඳහා ග්‍රාහී වෙනවා. රෝගයකට ලක් වෙනවා. රෝගපාත්‍රී වෙනවා. දැන් එයාට රෝගයකට පත් වෙලා රෝගයකට ලක් වෙලා ඉන්නේ යම් මත්සේ. රෝගයකට ග්‍රාහී වෙනවා කියන්නේ ඒකයි. ඒකට ලක් වෙනවා. රෝගපාත්‍රී වෙනවා. ඒ රෝගය වැළඳෙනවා. හරි. එහෙනම් බලන්න මේ වචන ඉතාමත්ම වැදගත්. බය වෙන්න එපා මේ වචන වලට. එහෙනම් පුතේ යම් මත්සේකු රෝගයක් සඳහා ග්‍රාහී වූ විට එයා රෝගයකට ලක් වෙලා ඉන්නේ, රෝගපාත්‍රී වෙලා ඉන්නේ. පහත සඳහන් රෝගී ලක්ෂණ එකක් හෝ කිහිපයක් නිරීක්ෂණය කළ හැක. එහෙනම් අපින් ව්‍යුගත මාදලිය ප්‍රශ්නයක අහන්න පුළුවන් යම් කිසි මත්ස්‍යයෙකු රෝගයකට ග්‍රාහී වූ විට ඔහු දක්වන්න පුළුවන් මූලික ලක්ෂණ, පෙන්වන්න පුළුවන් පෙන්වනු ලබන මූලික ලක්ෂණ තුනක් සඳහන් කරන්න කියලා අහන්න පුළුවන්. මොකද කොහොමද අහන්න පුළුවන් මේ ප්‍රශ්නේ? යම් මත්ස්‍යයෙකු රෝගයක් සඳහා ග්‍රාහී වූ විට එම මත්ස්‍යයා තුළින් නිරීක්ෂණය කළ හැකි රෝග ලක්ෂණ කිහිපයක් සඳහන් කරන්න කියලා අහන්න පුළුවන් පුතේ. යම් කිසි මත්ස්‍යයෙක් කිසියම් රෝගයක් සඳහා ග්‍රාහී වූ විට එම මත්ස්‍යයා තුළින් නිරීක්ෂණය කළ හැකි රෝග ලක්ෂණ කිහිපයක් සඳහන් කරන්න කියන්න පුළුවන්. මේ පොදුවේ යම් කිසි රෝගයක් වැළඳුනොත්, රෝගයකට ලක් වුණොත් මේ පොදුවේ දකින්න පුළුවන්, නිරීක්ෂණය කරන්න පුළුවන් ලක්ෂණ මොනවද කියලායි පුතේ අහන්නේ. පොදු ලක්ෂණ බලන්නකෝ. යම් මත්ස්‍යයෙකු රෝගයක් සඳහා ග්‍රාහී වූ විට, යම් කිසි මත්ස්‍යයෙක් දරුවනේ රෝගයක් සඳහා ග්‍රාහී වූ විට, නැත්නම් රෝගයකට ලක් වූ විට, රෝගපාත්‍රී වූ විට අපිට පහත සඳහන් රෝග ලක්ෂණ වලින් එකක් වූ කිහිපයක් නිරීක්ෂණය කරන්න පුළුවන්. රෝගයකට ග්‍රාහී වූ විට නිරීක්ෂණය කරන්න පුළුවන් ලක්ෂණ දෙකයි පුතේ අපි. එකක් තමයි පුතේ මසුන් අපහසුයෙන් පෙළෙනවා පුතේ. අපිට හොඳට දකින්න පුළුවන් ලක්ෂණයක් ටැංකිය තුල මසුන් අපහසුතාවයක් පෙන්වුම් කරනවා. නැත්නම් වගාවියුවේ තුල විසිතුරු මස් අපි වගාවියුවේ විදියට වීදුරු ටැංකි වෙන්න පුළුවන් පුතේ, සිමෙන්ති ටැංකි වෙන්න පුළුවන්, මඩ පොකුණු තුල. මේ යම්කිසි රෝගයකට ග්‍රාහී වෙලා නම් ඉන්නේ මත්ස්‍යයා තුලින් යම් අපහසුතාවයක්. දැන් අපිටත් යම්කිසි රෝගයක් තිබුණොත් බඩේ කැක්කුමක් වගේ නම් හරි අපි අපහසුතාවයෙන් ඉන්නේ. බැලු බැලමට තව කෙනෙක් අහනවා මොකද අසනීපද දැන් නිකන් හරි නෑ මූණට. ඉතින් ඒ අපි රෝගයකට ලක් වුණා වගේම බඩේ කැක්කුමක්, හිසේ අමාරුවක්, කොන්දේ කැක්කුමක් නේද පුතේ? කකුල් අමාරුවක් මොනවා හරි අපිට අමාරුවක් හැදුනහම නිකන් අපි අපහසුතාවයකින් පෙළෙනවා. යම්කිසි රෝගී තත්ත්වයකින්. ඒ වගේ මත්ස්‍යයින්ගේ මේ විශේෂයෙන් අඳුර ගන්න පුළුවන් ලක්ෂණයක් තමයි පුතේ යම් රෝගයකට පාත්‍ර වුණාට පස්සේ මේ මත්ස්‍යයින් අපහසුතාවයෙන් පෙළෙනවා ටැංකිය තුල. මසුන් අර වෙනදා වගේ ක්‍රියාශීලීව පිහිනා ගිහිල්ලා ආහාර අරගෙන බොහොම ක්‍රියාශීලව ගත කරන තත්ත්වයක් අපිට දැක ගන්න ලැබෙන්නේ. මසුන් මේ රෝගයකට පාත්‍ර වෙලා නම්, රෝගයකට ග්‍රාහී වෙලා නම් ඉන්නේ පුතේ. මේගොල්ලෝ තුලින් අපිට යම් අපහසුතාවයකින් පෙළෙනවා දැක ගන්න තියෙනවා. ලැබෙනවා දැක ගන්න නිරීක්ෂණය කරන්න පුළුවන් ලක්ෂණයක් පුතේ මසුන් අපහසුයෙන් පෙළීම. ඒ වගේම ටැංකියෙන් පැනීමට උත්සාහ දරනවා. ජලය තුල මේ ඉන්න බෑ අපහසුයි මේගොල්ලන්ට. මේ ටැංකියෙන් පයින්න උත්සාහ කරනවා. ඕන තරම් දැකලා ඇති. අර අපහසුව දරා ගන්න බැරි අවස්ථාවන් තමයි අපහසුයෙන් බැරි. මේ ටැංකියෙන් පයින්න උත්සාහ ගන්නවා මත්ස්‍යයෙන්. ටැංකියෙන් පයින්න උත්සාහ ගන්නවා. ඉවතට පයින්න උත්සාහ ගන්නවා. ඔබ ඕන තරම් දැකලා ඇති. ටැංකියෙන් පැනීමට උත්සාහ දැරීම. අංක 3 අපිට මත්ස්‍යයින්ගේ ශරීරය තුල තුවාල හා වන ඇති වෙලා තියෙනවා දැක ගන්න පුළුවන්. අපි මුලින්ම අර මත්ස්‍ය රෝග කළමනාකරණය කියලා අපි කතා කරපු රූපේදී දැක්කා මේ මත්ස්‍යයාගේ ශරීරය තුල තුවාල හා වන ඇති වෙලා තියෙනවා අපි දැක්කා. තුවාල සහ වන ඇති වෙලා තියෙනවා අපි දැක්කා. එහෙනම් තවත් ලක්ෂණයක් තමයි යම්කිසි මත්ස්‍යයක රෝගයක් සඳහා ග්‍රාහී වූ විට අපිට හරිද නිරීක්ෂණය කරන්න පුළුවන් තවත් ලක්ෂණයක් තමයි පුතේ ශරීරය තුල මත්ස්‍යයාගේ තුවාල හා වන ඇතිවීම. වරල් අග අසාමාන්‍ය ලෙස රතු වීමක්. අන්න බලන්නකෝ. ඒකත් අපි දැක්කා. වරල් අග අසාමාන්‍ය ලෙස රතු වීමකට ලක් වෙලා තියෙනවා මත්ස්‍ය. ඒකත් මේ රෝගයට ග්‍රාහී වුණාට පස්සේ මත්ස්‍යයන්ගේ දැක ගන්න පුළුවන් නිරීක්ෂණය කරන්න පුළුවන් ලක්ෂණයක් තමයි පුතේ
වරල් අග ඒගොල්ලොන්ගේ අසාමාන්‍ය ලෙස රතුවීමක් දකින්න පුළුවන්. ඒ වගේම මත්ස්‍යයන්ගේ වරල් ඉරිලා තියෙනවා දැක ගන්න පුළුවන්. ඒකත් අපි දැක්ක රූපවල. වරල් අග අසාමාන්‍ය ලෙස රතුවීමක් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ වගේම මත්ස්‍යයන්ගේ වරල් ඉරිලා තියෙනවා දැක ගන්න පුළුවන්. මත්ස්‍යයන්ගේ වරල් ඉරිලා තියෙනවා දැක ගන්න පුළුවන්. ඒ වගේම ශරීරයේ මත සුදු පාට පුල්ලි ඇතිවීම දැක ගන්න පුළුවන්. තවත් කරුණක් තමයි පුතේ මත්ස්‍යයාගේ ශරීරයේ මත සුදු පාට පුල්ලි ඇති වෙලා තියෙනවා අපි දැක්කා. අපි මුලින්ම නිරීක්ෂණය කරපු මත්ස්‍යයන්ගේ ශරීරයේ මත සුදු පැහැති පුල්ලි ඇති වෙලා තියෙනවා දැක්කා. ඒකත් මේ මත්ස්‍යයක රෝගයකට ග්‍රාහී වුණාම අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් ලක්ෂණ. මොනවද පුතේ නිරීක්ෂණය කරන්න පුළුවන් ලක්ෂණ? මසුන් අපහසුතාවයෙන් පෙළෙනවා. මසුන් ටැංකියෙන් ඉවතට පයින්න හදනවා සූදානම් වෙනවා. ඉවතට පනින්න උත්සාහ කරනවා මසුන් ටැංකියේ. ඒ වගේම මසුන්ගේ අපිට ශරීරයේ වනහා තුවාල ඇති වෙලා තියෙනවා දැක ගන්න පුළුවන් නිරීක්ෂණය කරන්න පුළුවන් පුතේ. හරි. වරල් ළඟ අසාමාන්‍ය විදිහට රතු වෙලා තියෙනවා. වරල් ඉරිලා තියෙන්න පුළුවන්. සුදු පාට ලප දැක ගන්න පුළුවන් දරුවනේ අපිට. හරි. සුදු පුල්ලි වලල් ඉරිලා තියෙනවා. ඒ වගේම ශරීරයේ මත සුදු පාට පුල්ලි ඇති වෙලා තියෙනවා දකින්න පුළුවන්. මොනවද පුතේ? මසුන් අපහසුයෙන් පෙළීම, ටැංකියෙන් පැනීමට උත්සාහ දරනවා අමාරු. ඒ වගේම ශරීරය තුල තුවාල හා වන ඇති වෙලා තියෙනවා පුතේ. අපිට දන්නවා මේ දේවල්. වරල් ළඟ අසාමාන්‍ය ලෙස රතු වීම. මත්ස්‍යයන්ගේ වරල් අග අසාමාන්‍ය ලෙස රතු වෙලා තියෙනවා දකින්න පුළුවන් පුතේ. ඒ වගේම වරල් ඉරිලා තියෙන්න පුළුවන් පුතේ. ඒ වගේම ශරීරයේ මත සුදු පාට පුල්ලි ඇති වෙලා තියෙන්න පුළුවන්. මොකද පුතේ? ශරීරයේ මත සුදු පාට පුල්ලි ඇති වෙලා තියෙනවා අපිට නිරීක්ෂණය කරන්න හැකියාව ලැබෙනවා පුතේ. හොඳයි. මෙන්න එහෙනම් අපි යනවා ආයෙත් මත්ස්‍ය රෝග ඇතිවීම සඳහා බලපාන සාධක. බලන්න. මත්ස්‍යයකට රෝගයක් ඇතිවීම සඳහා සාධක කිහිපයක් බලපාන. අපි කිව්වා මේක විස්තරාත්මකව මේ මත්ස්‍ය රෝග කළමනාකරණය ගැන කතා කරනවා කියලා. රෝග ඇතිවීමට බලපාන සාධක ගැන ඔන්න පුතේ ආරම්භ කරලා තියෙනවා. හරි. එහෙනම් පුතේ මත්ස්‍යයකට රෝගයක් ඇතිවීම සඳහා සාධක කිහිපයක් බලපානවා. ෆැක්ටර්ස් කිහිපයක් බලපානවා. මත්ස්‍යයකට රෝගයක් ඇතිවීම සඳහා දුවේ පුතේ. හරි. මත්ස්‍යයකට රෝගයක් ඇතිවීම සඳහා සාධක කිහිපයක් බලපානවා පුතේ. මේ සාධක අපිට මෙන්න මේ විදිහට වර්ග කරන්න පුළුවන්. එකක් තමයි භෞතික සාධක. බාහිරින් ඇති වෙන්න පුළුවන් හේතු නිසා බාහිර සාධකයක් නිසා මත්ස්‍යයක රෝගයකට ග්‍රාහී වෙන්න පුළුවන්. හරි. ඒක තමයි භෞතික සාධක. හරි. භෞතික. ඒ වගේම ජෛව විද්‍යාත්මක සාධක යම්කිසි ජීවී සාධකයක් නිසා හරි ශුද්‍ර ජීවියෙක් නිසා නැත්නම් යම්කිසි පරපෝෂිතයෙක් නිසා හරි මත්ස්‍යයන්ට රෝගයකට ග්‍රාහී වෙන්න පුළුවන්. ජීවී කියපාම යම්කිසි ජීවී ආකාරයක්. ශුද්‍ර ජීවියෙක් වෙන්න පුළුවන්. සතුන් වෙන්න පුළුවන්. පරපෝෂිතයෙක් වෙන්න පුළුවන්. ඒක සෛලික සෛලික පරපෝෂිතයන් ගැන අපි කතා කරා. මේ ශුද්‍ර ජීවියෙක් වෙන්න පුළුවන් පුතේ බැක්ටීරියා වෛරස් දිලීර වගේ ශුද්‍ර ජීවියෙක් වෙන්න පුළුවන්. එහෙනම් ඒවා තමයි ජෛව විද්‍යාත්මක සාධක හේතුවෙන් මත්ස්‍යයකට රෝගයකට ග්‍රාහී වෙන්න පුළුවන්. අනිත් එක තමයි පුතේ රසායනික සාධක. අපි අර කිව්වේ මත්ස්‍ය ටැංකියේ තියලා දිය වෙලා තියෙන විවිධ රසායනික ද්‍රව්‍ය හා මෙන්න මේ රසායනික ප්‍රතික්‍රියා හේතුවෙන් මත්ස්‍යයක රෝගයකට පාත්‍ර වෙන්න පුළුවන්. භෞතික සාධක බාහිරින් ඇති වෙන්න පුළුවන් දේවල් හේතුවක් නිසා රෝගයකට පාත්‍ර වෙන්න පුළුවන්. ජීව විද්‍යාත්මක සාධක නේද? biological factors, physical factors, biological factors and chemical factors. එහෙනම් මෙන්න මත්ස්‍ය රෝග ඇතිවීමට බලපාන සාධක මත්ස්‍යයකට රෝගයක් ඇතිවීම සඳහා සාධක කිහිපයක් බලපානවා පුතේ. ඒ සාධකයි මේ ආකාර තුනකට වර්ග කරලා තියෙන්නේ. පළවෙනි එක තමයි භෞතික සාධක පුතේ. දෙවෙනි එක තමයි පුතේ ජෛව විද්‍යාත්මක සාධක. හරි. තුන්වෙනි එක තමයි පුතේ රසායනික සාධක. ජලයේ තියෙන රසායනික ද්‍රව්‍ය වල බලපෑම වගේම පුතේ මේ රසායනික ප්‍රතික්‍රියා හේතුවෙන් මත්ස්‍යයක රෝගයකට ග්‍රාහී වෙන්න අවස්ථාව තියෙනවා. රෝගයකට පාත්‍ර වීමේ හැකියාව තියෙනවා පුතේ. හරි. මෙන්න භෞතික සාධක. මේකෙදී පහත සඳහන් භෞතික සාධක අයහපත් ලෙස ක්‍රියා කිරීමෙන් මසුන් රෝගී තත්ත්වයකට ඇති වෙන්න පුළුවන්. මොනවද මේ භෞතික සාධක? මොනවද මේ භෞතික සාධක මත්ස්‍යයකට රෝගී ඇති කරන්න පුළුවන්? එහෙනම් පහත සඳහන් භෞතික සාධක අයහපත් ලෙස ක්‍රියා කිරීමෙන් මසුන්ට රෝගී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. එකක් තමයි මේ මත්ස්‍යයා ජීවත් වන පරිසරයේ මේ ජලජ පරිසරයේ කියන ජීවත් වෙන්නේ
මේ පරිසර උෂ්ණත්වය දරුවනේ. තාමත්ම වැදගත් සාධකයක්. එහෙනම් මෙන්න මේ උෂ්ණත්වය කියන භෞතික සාධකය අයහපත් ලෙස ක්‍රියා කිරීම හේතුවෙන් මසුන් රෝගවලට ග්‍රාහී වෙන්න පුළුවන්, රෝගවලට පත් වෙන්න පුළුවන්. මොනවද පුතේ? එකක්, ජලය තුළ උෂ්ණත්වය ඉහළ හෝ පහළ යාම හේතුවෙන් මසුන් පීඩාකාරී තත්ත්වයකට පත් වෙනවා. ඒකයි අපි කියන්නේ ඕනම දෙයක් ඕනවට වඩා අවශ්‍ය නැහැ කියලා පුතේ. ජලය තුළ උෂ්ණත්වය ප්‍රශස්ත මට්ටමට තියෙන්න ඕනේ. මේ ප්‍රශස්ත මට්ටමට වඩා උෂ්ණත්වයේ වැඩිවීම සහ ප්‍රශස්ත මට්ටමට වඩා උෂ්ණත්වයේ අඩුවීම මේ ජලය තුළ මසුන් රෝගග්‍රාහී වෙන්න, යම් කිසි රෝගී තත්ත්වයකට ග්‍රාහී වෙන්න ඒක හේතුවක් වෙනවා. එහෙනම් බලන්න, ජලය තුළ උෂ්ණත්වය ඉහළ හෝ පහළ යාම හේතුවෙන් මොකද වෙන්නේ දුවේ පුතේ? මසුන් පීඩාකාරී තත්ත්වයකට පත් වෙනවා. මසුන් ටෙන්ෂන් එකකට, ප්‍රෙෂර් එකක් නැත්තම් පීඩාකාරී තත්ත්වයකට පත් වෙනවා පුතේ. එවිට මත්ස්‍යයාගේ ශරීරය තුළ අසාමාන්‍ය තත්ත්වයක්, ඇබ්නෝමල් සිටුේෂන් එකක් පත් වෙනවා, ඇති වෙනවා. ඇබ්නෝමල් කියන අසාමාන්‍ය තත්ත්වයක් කියන්නේ අපි. එහෙනම් එවිට හරිද පුතේ, ශරීරය තුළ අසාමාන්‍ය තත්ත්වයක් ඇති වෙනවා. ඒ වගේම අපි කලින් කතා කරපු යාන්ත්‍රික හානි මොනවද කියන එක දැන් අපි විස්තර කරන්නයි පුතේ යන්නේ. මොනවද බලන්න. මසුන්ගේ ශරීරය තුළට සිදුවන විවිධ යාන්ත්‍රික හානි. හරි බලන්න. උපද්‍රව නිසා රෝගී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. අපි කලින් කිව්වා ශරීරයේ මතු පිට සීරීම් හෝ තැලීම් සිද්ධ වෙන්න පුළුවන් විවිධ බාහිර හේතු නිසා. නිකන් ඒ වගේනොත් මත්ස්‍යයන් මේ අනතුරු වලින්, තැලීම් සීරීම් වලින්, පොඩිවීම වලින් වළක්ව ගන්න ඕනේ. එහෙනම් මේ යාන්ත්‍රික හානි විදිහට පුතේ මසුන්ගේ ශරීර තුළට සිදුවන විවිධ යාන්ත්‍රික හානි. හරි. එහෙම නැත්නම් උපද්‍රව නිසා පුතේ මත්ස්‍යයින් හට රෝගයකට ග්‍රාහී වෙන්න නැත්නම් රෝග තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මං කලිනුත් කිව්වා මොනවද මේ සඳහා, මේ යාන්ත්‍රික හානි සඳහා උදාහරණ විදියට පුතේ මත්ස්‍යයාගේ ශරීරයේ මතු පිට පුතේ ශරීරයේ මතු පිට සීරීම් හෝ තැලීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මෙයා රෝගයකට ග්‍රාහී වෙන්න, රෝගපාත්‍රී වෙන්න, රෝගයකට ලක්වීමට තියෙන හැකියාව වැඩි වෙනවා පුතේ, ඉහළ යනවා. හරි. අපි බලමු ඊළඟ මොනවද රසායනික සාධක කියලා පුතේ. ජලය තුල පවතින විවිධ රසායනික සංයෝග සහ විවිධ රසායනික ප්‍රතික්‍රියාවල බලපෑම පුතේ මසුන්ගේ කායික විද්‍යාත්මක ක්‍රියාවලි වෙනස් වීම කෙරෙහි බලපානවා. මොනවද පුතේ බලපාන්නේ? මේ රසායනික සාධක පුතේ ජලය තුල පවතින විවිධ රසායනික සංයෝග අපි දන්නවා ජලයේ දිය වෙලා තියෙන දේවල්, බැරලෝහ වගේ දේවල් තියෙන්න පුළුවන් පුතේ. ඒ වගේම විවිධ රසායනික ප්‍රතික්‍රියාවල බලපෑම පුතේ මසුන්ගේ කායික විද්‍යාත්මක ක්‍රියාවලියන් කෙරෙහි වෙනස්වීම වෙනස්ව බලපාන්න පුළුවන්. රූප විද්‍යාවට මෝෆොලොජි කියනවා, කායික විද්‍යාවට ෆිසියොලොජි කියනවා නේද දරුවනේ? ඉතින් මත්ස්‍යයන්ගේ කායික විද්‍යාත්මක ක්‍රියාවලින් වෙනස්වීම කෙරෙහි මේ ජලය තුළ අඩංගු රසායනික සංයෝග සහ ඒ ජලය තුළ සිදුවන විවිධ රසායනික ප්‍රතික්‍රියාවල බලපෑම පුතේ අපිට කියන්න පුළුවන් මේ මසුන්ගේ කායික විද්‍යාත්මක ක්‍රියාවලින් වෙනස්වීම කෙරෙහි බලපාන. උදාහරණයක් විදිහට පුතේ ජලයට විස සංයෝග එකතු වීම, ජලය තුළ ඇමෝනියා ප්‍රමාණය ඉහළ යාම, ඒ වගේම ජල ද්‍රාවයේ ඔක්සිජන් ප්‍රමාණය අඩුවීම DO නේද පුතේ, ඩිසෝල්ඩ් ඔක්සිජන්. ඒ වගේම ජල ද්‍රාවයේ CO2 ප්‍රමාණය වැඩි වීම, ජලය තුල දිය වී පවතින නයිට්‍රේට් ප්‍රමාණය වැඩි වීම, ඒ වගේම pH අගේ අඩුවීම හෝ වැඩි වීම සඳහන් කරන්න පුළුවන්. ජලය තුල pH අගේ අත් ප්‍රශස්ත මට්ටමකට පවතින්න ඕනේ. වඩා ඉහළ භාෂ්මික pH අගයන් සහ වඩා පහළ ආම්ලික pH අගයන් පුතේ මත්ස්‍යයන්ගේ පැවැත්මට යහ පැවැත්ම සඳහා බාධාවක් වෙනවා. එහෙනම් මතක තියාගන්න, ජලයට විස සංයෝග එකතු වීම නිසා මත්ස්‍යයන් රෝගපාතග්‍රාහී වෙන්න පුළුවන්. ජලය තුල ඇමෝනියා ප්‍රමාණය ඉහළ යාම මත්ස්‍යයන් රෝගවලට ග්‍රාහී වෙන්න පුළුවන්. ජල ද්‍රාවයේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වීම, ඩිසෝල්ඩ් ඔක්සිජන් අඩු වෙනකොට දැක ගන්න පුළුවන් මත්ස්‍යයන් ජලයේ මතු පිටට එනවා. ජලයේ එක්වන ජලයේ ටැංකියට එකතු වෙන ස්ථානයට ඒකරාශී වෙලා ඉන්නවා.
ටැංකියේ මේ දිය වෙලා තියෙන DO dissolved oxygen අඩු වුණාම ඒකනේ අපි මේ ටැංකි වාතනය කරන්නේ නේද දරුවනේ රයිට් වායු කලබන මේ මත්ස්‍ය ටැංකි තුළට අපි එකතු කරන්නේ ඇයි එතකොට ජලයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය වැඩි වෙනවනේ ජල ද්‍රාවයේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වීමනොත් පුතේ මත්ස්‍යයන් රෝගයට ග්‍රාහී වෙන්න පුළුවන් ජල ද්‍රාවයේ CO2 කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වීම එකක් ඩිසෝල්ඩ් ඔක්සිජන් අඩු වෙන එක ජලයේ දියලා තියෙන ඔක්සිජන් අඩු වෙනකොට ශ්වසන අපහසුතාවලට ලක් වෙන අයගොල්ලන්ට රෙස්පිරේෂන් කරලා ශක්තිය නිදහස් කරගන්න අමාරු වෙනවා ඒ වගේම ජල ද්‍රාවයේ CO2 කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වීමත් අපි දන්නවා මේගොල්ලන්ට රෝග වලට පාත්‍ර වෙන්න පුළුවන් ඒකත් අපි දන්නවා වැඩි වීම අහිතකර තත්ත්වයකට බලපානවා කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙන එක CO2 ජලයේ තුල දිය වෙලා තියෙන පවතින නයිට්‍රේට් ප්‍රමාණය වැඩි වීමත් දරුවනේ මත්ස්‍යයන්ට අහිතකර ලෙස බලපානවා. ඒ වගේම ජලයේ pH අගේ අඩුවීම හෝ වැඩිවීම අහිතකර ලෙස බලපාන රසායනික සාධක විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. හොඳයි පුතේ. අපි යනවා ජෛව විද්‍යාත්මක සාධක වලට පුතේ ජීවී සාධක. ජෛව විද්‍යාත්මක සාධක වලට අපි යනවා. biological factors මෙන්න මත්ස්‍ය රෝග ඇතිවීම කෙරෙහි පහස් සඳහන් ජෛව විද්‍යාත්මක සාධක බලපානවා. හරි කවුද පුතේ? අපි කතා කරලා තින්නේ බැක්ටීරියා, වෛරස්, දිලීර සහ පරපෝෂිතයන්. මේ පරපෝෂිතයන් පුතේ බාහිර හා අභ්‍යන්තර පරපෝෂිතයන් විදියට ආකාර දෙකකට අපිට බෙදන්න පුළුවන්. ශරීරයේ පිටතින් බාහිරින් ආසාදන ඇති කරන්න හේතු වන බලපෑම් ඇති කරන පරපෝෂිතයන් වගේම ශරීර අභ්‍යන්තරයට හානි කරන අභ්‍යන්තරයට බලපෑම් ඇති කරන පරපෝෂිතයන් විදියට මේ පරපෝෂිතයන් බාහිර සහ අභ්‍යන්තර විදියට ආකාර දෙකකට අපිට දක්වන්න පුළුවන්. එහෙනම් පුතේ අපිට විශේෂයෙන්ම මේ මත්ස්‍ය රෝග ඇතිවීම කෙරෙහි පහත සඳහන් ජෛව විද්‍යාත්මක සාධක බලපානවා. අංක 1 බැක්ටීරියා, අංක 2 වෛරස්, අංක 3 දිලීර, අංක 4 පුතේ පරපෝෂිතයන්. එහෙනම් පරපෝෂිතයන් බාහිර හා අභ්‍යන්තර පරපෝෂිතයන් විදියට පුතේ ආකාර දෙකකට බෙදන්න පුළුවන් අපිට. පරපෝෂිතයන් කොහොමද පුතේ? බාහිර හා අභ්‍යන්තර පරපෝෂිතයන් විදියට අපිට ආකාර දෙකකට බෙදා දැක්වීම සිදු කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හොඳයි දරුවනේ අපි ආරම්භ කරලා තියෙන මත්ස්‍ය රෝග කළමනාකරණය. විශේෂයෙන්ම මේ මත්ස්‍ය රෝග සඳහා බලපාන විවිධ සාධක ගැන පුතේ අපි කතා කරා. ඉතින් අපි ඊළඟ කොටසෙන් බලාපොරොත්තු වෙනවා මේ එක සාධක විස්තරාත්මක මේවායේ බලපෑම් කොහොමද මොනවද? විශේෂයෙන්ම ජෛව විද්‍යාත්මක සාධක යටතේ මොනවද පුතේ මේ බැක්ටීරියා ආසාදී රෝග ලක්ෂණ මොනවද? ඒවා වළක්ව ගන්න ප්‍රතිකාර මොනවද කියන එක සම්බන්ධයෙන් මේ ජෛව විද්‍යාත්මක සාධක සම්බන්ධයෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. බැක්ටීරියා, වෛරස්, දිලීර වගේම මේ බාහිර සහ අභ්‍යන්තර පරපෝෂිතයන් මගින් නැති වෙන රෝග තත්ත්වයන් මොනවද? මොනවද මේ රෝග වල ලක්ෂණ සහ ඒවා වළක්වා ගැනීම සඳහා සිදු කරන ක්‍රම සහ ප්‍රතිකාර ගැන දුවේ පුතේ අපි ඊළඟ කොටසෙන් දුවලා පුතාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ.